හරි. ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා. ආයිබෝවන් සර්. හරි. එතකොට මම ඔයගොල්ලන්ට දුන්නු වැඩ සමහර වෙලාවට ඉවර නැති අය. බලමු අපි මේ ගිය සතියේ අපි සාකච්ඡා කර 8 වෙනි පාඩමේ කොටසක්. ඒ කොටසට අපි අවධානය ඉස්සෙල්ලාම යොමු කරමු. විශේෂයෙන්ම ඔයගොල්ලන්ට කිව්වා අර ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරා පාඩම් අංක 8 මහදන් සිටුපුතුවේ කතා වස්තුවේ පොඩි කොටසක් අපි ගිය සතියේ සාකච්ඡා කරා. ඒක ඉතින් ටික ඔයගොල්ලෝගෙන් වචන ටික මම කොහොම ලකුණු කරන්නකෝ වචන ටික ලකුණු කරන ගමන් ඔයගොල්ලෝ අවධානයට දෙන්නේ කියලා කිව්වා. අපි එතනට අපගේ අද පටන් ගන්න ටික ඒක අවසන් කරලමු. පොඩි කතාවක් තියෙනවා. නමුත් අපි ඒක සාකච්ඡා කරලා අවසන් කරගන්නවා. ඔයගොල්ලන්ට දුන්නු වචන වල අර්ථය මේකට ගලපලා අරගෙන, කියන්නේ අදාළ තැන්වල මම කෝ වචන ලියන්න එපා. ඉරක් ගහලා එතනට එන අර්ථය පාඩම් කරන්න කියලා. එතනට එන අර්ථය පාඩම් කරන්න වචනේ ලියලා පාඩම් කරාම ඒක අසාර්ථක ඉගෙන ගැනීමක්. කියන්නේ ඒක එතකොට දෘෂ්ටීන් ඉගෙන ගන්න නෑ. ඒක හරියන්නේ නෑ. ඒ ක්‍රමය හොඳ ක්‍රමයක් නෙවෙයි. අපි වෙන තැනක තියෙන දෙයක් ඒක එතන තියේදී ඒක අරගෙන ආපු අතන ලියනට වඩා අපි පාඩම් කරලා ඊට පස්සේ අපිට පුළුවන් නම් අදාළ තැනට අපගේ අවධානය යොමු කරන්න අපි සාර්ථක වෙනවා. ඒක නිසා මෙතනත් මම මේ අභ්‍යාස වලට ඒ විදිහට කිව්වා කරන්න කියලා. වචනේ ලියන්න එපා. නමුත් ඒ වචනයේ අර්ථය දක්වන්න ඕන වචනේ යටින් ඉරක් අඳින්න. මම දුන්නා ඔකට වචන ලිස්ට් එකක්ම දුන්නා. ඊහතම සාකච්ඡා කරා. අමතර කාරණාත් එක්ක. ඒක ටික පොඩ්ඩක් බලන්න. ඉතින් අපි ගිය සතියේ මේ පාඩම තුල සාකච්ඡා කළේ විශේෂයෙන්ම මේක අපි සාකච්ඡා කළා මහදන සිටු පුත්‍රයා දැන් අර සිටුවරයා මහත් වූ ධනයක් තියෙන සිටුවරයා මත්පැන් බොන්නට නැත්නම් රා බොන්නට සුරා දූතයොත් එක්ක එකතු වුණු අවස්ථාවේ ඕන් විශේෂයෙන්ම අර අබ්බැහි වෙලා හිටිය පිරිස මට්ටමටම මේ මහදන් සිටුවරයාත් පත්වෙච්ච අවස්ථාව. ඔයගොල්ලෝ දැක්කා සිටුරු කියලා කියන කවුද කියලා අපි ගිය හැටි සාකච්ඡා කරා. සිටුරු කියලා කියන්නේ මොන කුලෙන් ආපු අයද කියලා කතා කරා. මට කවුරු කියනකො සිටුරු කියන පන්තිය ඇති උනේ මොන කුලයෙන්ද? කියලාදී කතා කරා අපි. මොන කුලයෙන්ද? වෛශ්‍ය කුලයෙන් නේද? ඔයගොල්ලන්ට මතකයිද කියලා අපි සාකච්ඡා කරා මේ සිටුරු කියන අය පිළිබඳව අපි ගියදී හඳුනාගත්ත නේද? මේ මුඛයෙන් දෙබාහුවෙන් දෙකල වලින් යටිපතුලෙන් සමාජ ප්‍රධාන කොටස් හතරකට බෙදලා විදියට බිහි කරයි කොනේද මහා බ්‍රහ්මයා බමුණෝ මහා බ්‍රහ්මයා මුඛයෙන් ශාස්ත්‍රීය කුලයේ මහා බ්‍රහ්මයාගේ දෙබාහුවෙන් වෛශ්‍ය කුලයේ අපි කතා කරන සිටුරු ආයතන කුලයේ අය දෙකල වලින් ඊළඟට ශුද්‍ර කුලයේ අය යටිපතුලෙන් මේ විදිහට උපදිනවා කියලාකෝ ඒකෙන් අපිට පේනවා සමාජයේ හිටිය තුන්වෙනි කුලය වැදගත්කමින් තුන්වෙනි ඉහළම කුලය නෙවෙයි දෙවෙනි කුලය නෙවෙයි තුන්වෙනියට වැදගත්කමින් යුක්ත කුලය වෛශ්‍ය කුලයේ වඩාත් ගොඩාක් ධනය තියෙන අයට රජතුමා මොකක්ද කරේ සිරිතනතුරක් දුන්නා සිරිතනතුරක් දීලා එයා ඒ රාජධානිය ප්‍රධානී වඩපත් කරගත්තා. ඉතින් මේකේ පෙන්නන අන්නේ සිටුවරයෙක් ගැන මේ කතාව සාකච්ඡා කරන්න අපේ ඔයගලට මම තව දෙයක් මතක් කරනවා ඔය ඉන්දියානු සමාජයේ තිබුණේ කුල හතරට අමතරව ඔය පහත්ම කුලේ බවට පත් වුණේ ශූද්‍ර කුලය. ওই ශූද්‍ර කුලයේ අයත් නැවත ප්‍රධාන කොටස් පහකට වර්ග කරා. ඔයගොල්ලෝ අහලා ඇති සමහරලාට දහම් පාසල් යන අය එහෙම ශූද්‍ර කුලයේ අය වේන නේසාද රතකාර පුක්කුස චණ්ඩාල කියලා නැවත ප්‍රධාන කුල පහකට තවත් අනුකුල පහකට වර්ග කළා. ප්‍රධාන කුලය නැවත අනුකුල පහකට වර්ග කරා. වේන නේසාද රතකාර පුක්කුස චණ්ඩාල නේද? බට පොතුරු වගේ අර කූඩ වැල්වියන අය රත සකසන අය ඊළඟ පුක්කුස චණ්ඩාල සැඩොල් කුලේ වගේ අය අසුචි අර්ගණ අය චණ්ඩාල කුලේ සැඩොල් කුලේ අර සුනිසුප්පා කතාව එහෙම ඔයගොල්ලෝ අහලා ඇති. මෙන්න මේ විදිහට සමාජය වර්ග කරලා තිබුණේ. මේ වර්ග කරපු සමාජයේ එක වර්ගයක එක කුලයකින් ආපු වැදගත් ධනය වැඩිපුරම තියෙන පිරිස තමයි සිටුරු කියලා කියන්නේ. ඒ කුලයේ ඉන්න ධනය වැඩිපුරම තියෙන අය. උන්ට ධනය ඇත්තුනේ කොහොමද? සමාජයේ උන්ට ඉදිරියට තියුණු කාර්යභාරය තමයි වෙළඳාම. ඔවුන්ගේ ප්‍රධාන කාර්යභාරය වෙළඳාම. වෙළඳාම් පදනම් කරගෙන ඔවුන්ගේ ජීවිකාව කොට නැවෙන. ඒක නිසාම ඔවුන් සිටුරු බවට පත් වෙනවා. ඉතින් එහෙම සිටු කුලේ මව්පියදා ඉපදිච්ච බර්ණස් අසු කියලා තියෙන සිටු කුලයක ඉපදුනා පුතේ. ඒ වගේම තවත් කුලයක ඉපදුනා දුවේ.
මේ දෙන්නටම ගොඩාක් ධනෙ 80 කියලා ධනෙ තිබුණ නිසා කෝටි 80ක් ධනෙ තිබුණ නිසා උන්ට වෙන කිසිම ශිල්පයක් කියන්නේ නැහැ. අර විද්වත් කුලයක වගේ එහෙම නැත්නම් නටුන් ආදී ඉදිරිපත් කරන කුලයක ඉන්න කෙනෙකුට වගේ උන්ට කියලා දුන්නේ නටුන් සංගීතය ආදී විනෝද වෙන්න පුළුවන් දේවල් විතරක් කියලා දුන්නා. මේකේ ප්‍රතිඵලයක් බාටපත් වෙන ඕන අවසානයේ විවාහ වෙනවා. විවාහ වුණාන් පස්සේ දෙමව්පිය මියගෙන් පස්සේ උන්ට අර 1,60,000ක් 80 කියලා ධනෙ 1,60,000ක් ධනෙ බාටපත් වෙනවා. කියලා ධනෙ බාටපත් වෙනවා. දැන් ඉතින් ඕන් කිසිම වෘත්තියක් දැනගෙන හිටියා. දැන් ඉතින් සාමාන්‍ය ජීවත් වෙන ප්‍රමාණවත්. හැබැයි අර රාබොන්න පුරුදුලා හිටි පිරිසක් මේ සිටුවරයා කොහොම හරි යොමු කරගන්න 80 කියලා ධනෙ හිමි සිටුවරයා 160 කියලා ධනෙ හිමි සිටුවරයා යොමු කරගන්නවා සුරාපානය කිරීම සඳහා උපක්‍රමශීලීව කොහොම හරි ඔහු රාබොන්න පුරුදු වෙනවා. ඊට පස්සේ අනික් අයත් ඔහුගෙන් බොන්න පුරුදු වෙලා දැන් ක්‍රමානුකූලව තම ක්‍රමානුකූල පිරිසක් වැඩි වෙලා දැන් රාබොන්න දැඩි ලෙස අබ්බේ වෙච්ච සිටුවරයෙක් බවට ඔහුපත් වෙනවා. දැන් ඔහුට වියදම් කිරීම විතරයි ආදායම් ලැබෙන ක්‍රමයක් ඔහු දැනගෙන හිටියේ නැහැ. ඉතින් ඉඳලා අපි සාකච්ඡා කරේ මම හිතනවා ඔයගොල්ලෝ මේකේ වචන ටික ලියන්නට ඇති කියලා මේ වචනවල අර්ථයන් ලියන්නට අර්ථයන් ලකුණු කරන්නට ඇති කියලා කියන පාඩම් කරලා ඇති කියලාත් මම විශ්වාස කරනවා ඒ වචන වලට. උදාහරණයක් විතර ගත්තොත් අපේ නිකන් මම වචන කීපයක් අහන්නම් දැනට උදාහරණයක් විතර ගත්තොත් එහෙම මේ තියෙනවා මේ මුල පලාමුල් කියලා කියන්නේ මොනවටද? රාබු වල. හරි. ඉක්බෙත්තෙන් කියලා කියන්නේ ඊට පස්සුව නැත්නම් ඊගාවට නේද? විචාලෝය කියලා කියන්නේ ඇසූහ කියන එක. ඊළඟට විමසුවේය කියන එක. නියාව කියලා කියන්නේ බව නේද? බව. ඊළඟට සොඬුන් කියලා කියන්නේ ඇබ්බැහිව් අය. දැන් ප්‍රශ්න අහද්දී හැම කෙනෙක්ම මයික් කරුණාකරලා මයික් ඔන් කරගෙන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න. මොකද කලින් දවස් කරපු දේවල් වලින් නැත්තම් තීරමක් නැති වෙනවා. හරිද? මම පාඩම අවසානයේ අහන්නම් ආපහු. දැන් අපි ඉතින් ඉස්සරහට පාඩම කතා කරගෙන යමු. අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ පුරාතන ගද්‍ය සාහිත්‍ය. අපේ සාහිත්‍ය ප්‍රධාන කොටස් තුනකට වර්ග කරන්න පුළුවන්. කියන බලන්න ප්‍රධාන කොටස් තුන කවුරු එක්වෙනෙක්? ගද්‍ය පද්‍ය චම්පු. ගද්‍ය සාහිත්‍ය නැවත ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. කියන බලන්න. පුරාතන ගද්‍යයි නූතන ගද්‍යයි. පද්‍ය විදිහට වර්ග කරන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට. කියන බලන්න. පුරාතන පද්‍යයි නූතන පද්‍යයි. ඒ වගේම මේ හතරට අමතරව තවත් තියෙනවා මේ දෙකම අතර වූ විශේෂයක්. ඒ තමයි මිශ්‍ර නැත්තම් අපි කියන චම්පු කියලා. ඒ කොටස් තුන තමයි සාහිත්‍ය ප්‍රධාන ප්‍රභේදයන් තුන. මොකද මේ දීර්ඝව කියනවා පහක් විතර අපි දැන් හඳුනාගත්තා. මෙන්න මේ වර්ග කිරීමෙන් ගද්‍යවල පුරාතන ගද්‍ය කියන සාහිත්‍ය කොටස තමයි අපි මේ සාකච්ඡා කරමින් හදාරමින් ඉන්න උදාහරණයක් තමයි හදාරමින් ඉන්නේ. ඒකේ අපි පුරාතන සාහිත්‍ය ගත්ත සමුදායක් ගොඩක් ඕගොල්ලෝගේ පොතේ තියෙන මම පාඩම් කරගන්නකෝ ලියන්න සූදානම් කරගන්නකෝ ලියන්න කියලා කෝ පාඩම් නම් මතක් කරගත්තොත් අපේ පුරාතන ගද්‍ය සාහිත්‍ය කෘති කීපයක් කියලා බලන්න. අමාවතුර බුත්සරණ පූජාවලිය සද්ධර්ම රත්නාවලිය ධාතු වංශය සද්ධර්ම ලංකාරය තලඳා සිරිත. very good. මට හිතෙනවා මේ පාඩම් කරපු අය තමයි කතා කරන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් පාඩම් කරන නිසා තමයි ඔය විදිහට කියන්න පුළුවන්. දැන් අපිට පේනවා පුරාතන සාහිත්‍ය ග්‍රන්ථ සමුදායක් තියෙනවා. එන් කීපයක් දැන් ඔයගොල්ලෝ කිව්වා. පූජාවලිය අමාවතුර බුත්සරණ ඒ වගේ ග්‍රන්ථ ඒ වගේම ගත්තන් පස්සේ අපි දැන් සාකච්ඡා කරමින් ඉන්න ග්‍රන්ථ එන්නේ මහන්සියවල ජාතක කතා පොතේ. අද අපි සාකච්ඡා කරමින් ඉන්න සද්ධර්ම රත්නාවලිය පිළිබඳ පසුබිමක් අපි කතා කරා. විශේෂයෙන්ම සද්ධර්ම රත්නාවලිය රචනා කරේ ධර්මසේන හිමියන් බව. එයාලා කිව්වේ කොහොමද කිව්වේ? සද්ධම්මට්ටි මිච්ඡන්තෝ ධම්මසේන අතිස්සරෝ අකාසි පවරං ඒතං සද්ධර්ම රත්නාවලින් කියලා ග්‍රන්ථයේ සඳහන් වෙනවා කියලා කිව්වා. මේ සද්ධර්ම රත්නාව රචනා කරේ ධර්මසේන නම් හිමියන් බව. ඒ වගේම දඹදෙණි සාහිත්‍යයේ රචනාවන බවත් අපි සාකච්ඡා කරා. සාමාන්‍යයෙන් සද්ධර්ම රත්නාවලියේ කතා වස්තු 310ක් තියෙනවා අපි කියන සතියේ සාකච්ඡා කරා. ඒ වගේම අපි වැදගත් දෙයක් කතා කරා සද්ධර්ම රත්නාවලිය කියන ග්‍රන්ථය රචනා කරන්න වස්තු විෂය කොට ගත්ත ග්‍රන්ථයකුත් තිබුණා. කවුරුද කියන්නකෝ ඒ ග්‍රන්ථය? වස්තු විෂය කොට ගත්ත ග්‍රන්ථය කියන කවුරු හරි? සද්ධර්ම රත්නාවලියේ වස්තු විෂය වුණු ග්‍රන්ථය මොකක්ද?
පාලි ධම්මපදට්ට කතාව. පාලි ධම්මපදට්ට කතාව අපි ගෙහෙදී සාකච්ඡා කරා. පාලි ධම්මපදට්ට කතාව වස්තු විශ්ය කොටගෙන දඹදිවි සාහිත්‍යයේදී ධර්මසේන හිමියන් රචනා කළ තියෙන සද්ධර්ම රත්නාවලිය කතා වස්තුවත් අපි සාකච්ඡා කරන්නේ. ටික අපි කතා කරා. සද්ධර්ම රත්නාවලියේ කතා වස්තු ගොඩක් අපි කතා කරා. වෙනත් කතා වස්තු කීපයක් අපි සාකච්ඡා කරා. 10ක් ලියන්න කියලාත් කිව්වා. ප්‍රශ්නේ දුන්නේ නෑ නේද මම? දුන්නද? සාහිත්‍ය විමසුමේ ප්‍රශ්නේ දුන්නද? පාඩමේ නම ලියලා මේ ප්‍රශ්නේ දුන්නද? නෑ සර්. සාහිත්‍ය විමසුම කියලා ලියන්න පොතේ අරගෙන, ඒ කියන්නේ සාහිත්‍ය විමසුම පොත අරගෙන ඉවරයි. මත් අපි කියන මේ සාහිත්‍ය ප්‍රශ්න අවබෝධ ප්‍රශ්න ලියන පොත අරගෙන ඉවරලා පාඩමේ මාතෘකාව ලියලා ලියාගෙන මේ ප්‍රශ්න ඉක්මන් කරලා හරි ලියන්න. සද්ධර්ම රත්නාවලියෙහි ඇතුළත් සද්ධර්ම රත්නාවලියෙහි ඇතුළත් සද්ධර්ම රත්නාවලියෙහි ඇතුළත් සද්ධර්ම රත්නාවලියේ ඇතුළත් වෙනත් කතා වස්තු සද්ධර්ම රත්නාවලියෙහි ඇතුළත් වෙනත් කතා වස්තු 10ක් වෙනත් කතා වස්තු 10ක් නම් කරන්න. ආයි කියන්නම් පාඩමේ නම ලියලා සාහිත්‍ය විමසුම් පොතේ පාඩමේ නම ලියලා මේ ප්‍රශ්නේ ලියන්න. සද්ධර්ම රත්නාවලිය ග්‍රන්ථයෙහි ඇතුළත් වෙනත් කතා වස්තු 10ක් වෙනත් කතා වස්තු 10ක් නම් කරන්න. ඔයගොල්ලන්ට හොයන්න තියෙන ඊටාම අඩු ප්‍රමාණයක් අපි ගිය සතියේ සාකච්ඡා කළා. ඔයගොල්ලන්ට මතක ඇති කුම්භ ഘോഷක කතා වස්තුව, කුණ්ඩලකේශී කතා වස්තුව, ඊළඟට පාඨාචාරාව හන්දැයි කතා වස්තුව, කිසා ගෞතම ඉන්දෑගේ කතා වස්තුව, උත්තරෝලීය කතා වස්තුව, උග්ගසේන නම් සිටුපුතුහුගේ කතා වස්තුව, ඊළඟට ගත්තාම උත්තරෝලීය වස්තුව කතාව ලියන්න එපා, ඒක වැරදි. උත්තරෝලීය කතා වස්තුව මම එදත් කිව්ව එක වැරදි. උත්තරෝලීය කතා වස්තුව නෙවෙයි. බත්තපත්තික සිටන කතා වස්තුව. ඊළඟට අපි ගත්තොත් එහෙම මෙලියන්න එපා. ඔයගොල්ලෝ මම කියන්නේ පොඩක් අහගෙන ඉන්න. ඊළඟට ගත්තොත් එහෙම පූතිගත්ත තිස්ස තිරුන් වහන්සේ කතා වස්තුව ආදී කොට ගත්ත කතා වස්තු 10ක් තියෙනවා. ඔයින් 10ක් ලියන්න කියලා කිව්වේ කතා වස්තු 10ක්. කතා වස්තු 10ක් සොයලා ලියන්න. ලේසි අමාරු නෑ. අහලා කියලා හොයලා බලලා. දැන් මමත් කිව්ව නිසා ඔයගොල්ලන්ට ගොඩාක් ලේසි. හරි. ඒ ප්‍රශ්න උත්තර ලියලා ඊළඟට අපි පාඩමේ අපි අවසන් කර දැන් ටිකක් මම කරලා මම අර කලින් සත්‍ය දේවල් ටික නැවත මතක් කිරීමක් කරලා අපි මෙතෙන්ට අපි ආපු එමු බලන්න. මෙතනින් අවසන් කරා කල්යත් යත් පිරිවර මහත්තිය ටික කලක් යනකොට තමන්ගේ වටේ හිටිය පිරිස එන්න වැඩි වුණා. විශාල පිරිසක් එකතු වුණා. දැන් මේ හැම කෙනාටම කන්න බොන්න අරගෙන දෙන්නේ මේ මාදන් සිටුවරයා, මාදන් සිටු පුත්‍රයා බලන්න. සිටු පුත්‍රයානොත් සේයක් යවාලාත් සේයක් යවාලාත් 200ක් යවාලාත් රාගෙන්න බොන්නෝ කල්යත් යත් හුන් දැන සිටි තැන
රන් ගොඩවල් තබ්බවාගෙන රාබුණ කල පළඳිලා ලෙසට මෙතෙක් රන් දීලා මල් ගෙනව දැන් ඔන්න රාබුන්න පටන් ගන්නවා දානේ මෙච් 100ක් යවන 200ක් යවන මේ විදිහට ධනෙ අවලා ගෙන්නගෙන රාගෙන්නගෙන බොන මේ මදිවට රාබුණ ස්ථානයේ රන් තියා රත්තරන් තියාගෙන ඉවරලා මල් ගෙන්න ගන්න ඕනේ දමතරව රන් රිදී ගෙන්නලා සුවඳ සාන්තු සුවඳ තුන් ආදී ගෙන්නව ගන්නවා ඊළඟට ක්‍රීඩාවට යමු වෙනවා මේ හැම එකටම විශාල වියදමක් කරන්න සිදු වෙනවා කියව ගන්න මේ ඡේදික් මං කරලා මේ ඡේදික කියව ගන්න ටක් ගාලා හරි බලන්න පොඩ්ඩක් දැන් මෙතන තියෙන්නේ ධනෙ වියදම් කර ආකාරය. දැන් මෙතන ධනෙ වියදම් කර ආකාරය ඔයගොල්ලෝ බලන්න විවිධ දේවල් වලට වියදම් කරලා තියෙනවා. රාබොන්න වෙනම යවලා තියෙනවා, මුදල් යවලා තියෙනවා. රන් රිදී මල් ගේන්න තව මුදල් යවලා තියෙනවා නේද? රන් රිදී සුවඳ ඊළඟට සුවඳ සාන්දු ගෙන්නන්න වෙනම යවලා තියෙනවා. ඊළඟට ක්‍රීඩා වලට වෙනම යොමු කරනවා. මේ විදිහට තමන්ගේ ධනෙ ක්‍රමානුකූල විවිධ දේවල් වලට යොමු කරනවා. වියදම් කරනවා. මූ නටන්ට සුරු වූය. නටන්නත් තුරු වුණා. මූ ගී කියන්නටත් සුරු වූය. එයා ගී කියන්නත් පුරුදුලා හිටියේ. මූ මද්දල ගසන්නට සුරු වූය. ඒකටත් හුරු වුණා. දැන් මේ හැම එකටම වියදම් කරන්න ඕන. නටන්න, ගී කියන්න, මද්දලර කියන්නේ වාද්‍ය භාණ්ඩ වාදනය කරවන්නට මුන්ට 1000ක් දේව, මුන්ට 2000ක් දේවයි මෙලෙසින් වියදම් කරන පිසිරිපුත් නොබෝ කලකින් Taman සන්තක 80 කිලක් වස්තුව අසත්පතේදී නිමවා ඉක්බිත්තෙන් සිට දුනිය සන්තකයේ 80 කිලක් වස්තුව තුන් කිව නොකිව ගෙන්වා ගෙන එයින් එලෙසින්ම දී නිමවා ජීවත්වන උපදෙස් නැති හේන් කෙත් වත් අරම් ආදීද බත් කන්න ආදී වලන් ආදී රත් පිරිසින් හැඳ කලාල් කොට්ට මාවුල ආදිය දෙයි Taman දෙපක්ෂ සන්තක සියල්ලම විකුට කෑවිය 1,60,00,000 කිලක් ධනය මෙන්න මේ විදිහට වියදම් කරනවා තමන්ගේ වස්තුව වියදම් කළ ඉවරණයෙන් පස්සේ තමන්ගේ දුවණියගේ නැත්නම් සිට දුවණියගේ වස්තුව සම්පූර්ණ වියදම් කරනවා. ඇයට දන්නවලා ගෙන්න ගන්නවා, නොදන්නවා ගෙන්න ගන්නවා, ගෙන්නලාගෙන වියදම් කරනවා. වියදම් කරලා අන්තිමට කෙත්වත් සියල්ල විකුණනවා. විකුණලා ඊළඟට තමන්ට ආහාර ගන්න තියච්ච ගෙදර තිබුණු භාජන සියල්ල ඒවා ඔක්කොම විකුණනවා. නේද? තමන්ට නිදා ගන්න තිබුණු දේව කොට්ට කලා කොට්ටා මාවුලා ඔක්කොම විකුණනවා. විකුණලා දෙපැත්තේ සියල්ලම විකුණනවා. සියල්ලම විකුණලා ආහාර ගන්නවා. කනවා බොනවා. රාබොන්න උරු වෙලා තිබුණ නිසා. ඒ හැම විකොටම කානිමවා මාළු අවස්ථාවේදී හිනා ගියත් වික්ක දැන් විකුණන්න තියෙන එකම එක දෙයයි වයසට ගියන් පස්සේ ජීවත් වෙලා ඉන්න තිබේ එකම තැනයි ඒ ගේත් විකුණා. ගේ විකිනිව හැරගත්තුන්ගෙන් හින්ද නොදී නෙරිහෙයි ගේ අරගත්තා ඉන්න දුන්නේ නැහැ. ගේ ගත්තාම පස්සේ ඉන්න දෙන්නේ නැහනේ. ඒ ඊළඟට මොකද කරේ? ගේනුත් එලෙව්වා. නෙරිහෙන් කියන එලෙව්ව නිසා ඇමනියන් කැඳවාගෙන ඇමනියන් කියලා කියන්නේ තමන්ගේ භාර්යාව කැඳවාගෙන අනුන්ගේ බිතක්කනට පලා ගොසි. බිතක්කන කියලා කියන මම කො පිළිගන්න කියලා කියන්න පුළුවන් නැත්නම් ගෙයි විත්‍යයන්ට වෙන්න තිබෙන ප්‍රදේශය. දෙවෙන්නේ නැති ප්‍රදේශයක් එක ටිකක් කිරිකට විතරයි දෙවෙන්නේ. විත්‍යයන්ට ආසන ප්‍රදේශය. හරිද? බිතක්කනට. පලා ගොසින් රඳා හිඳිනවුන් කබල් කෙටි හැරගෙන. කබල් කෙටි ගන්න අර වලන් කෑලි.
සිංහාවේද බොහෝ දෙනා කා අන්තේලූපත් කන්ට පටන් ගත්. තමන් කොට වූ පරිත්‍යාග ලෙසම නිකෘෂ්ඨ ජීවිකාවිය. නිකෘෂ්ඨ ජීවිකාවකට යොමු වුණා. ඊළඟට එක් දවසක් වහන්දෑ වළඳන තැනට ගොසින් වළඳාන්තෙහි වහන්දෑ කියලා කියන ස්වාමීන් වහන්සේගේ බාල වහන්දෑ කියන මෙහෙණින් වහන්සේ කියන වහන්දෑ පාත්‍ර වලින් ගෙනවුත් ලනබත් නොමැලිව ලවා ගන්න උන් දැක පුරාදීලුනියාවට ලබන සැටිය නොලගු හේයින් පහල කරන සිනාවක් මෙන් බුදුහු සිනහා පහල කළසේක. කලින් කරගත්තු කලින් දීලා පුරුදු නැති නිසා තමයි මේ වැඩේ වුනේ කියලා බුදුන් වහන්සේ පොඩි සිනහාවක් පහල කරගන්න තමම. අනන්ත මහ තෙරුන් වහන්සේ සිනහා පහල කිරීමට කාරණ විචාලසේක. ඇයි hina වුනේ කියලා අහනවා. බුදුහුත් සිනහා පහල කිරීමට කාරණ වදාරනසේක. අනන්දේනි. අනන්ත හඳුරුනේ මහදන සිතානන්ගේ පුතුණුවන් දුටුවාද? අර මහදන සිටුමාගේ පුතා තමයි අර ඉන්නේ. තුළු ඔහු මේ නුවරදී තමන් සන්තක 80 කලක් හා සිරුදිනියන් සන්තක 80 කලක් හා මෙලොව පරලොව දෙකින්ම කිසිම ප්‍රයෝජනයක් නැති කාර්ය නිසා වියදම් කොට. ඒ වියදම් කරපු දේවල් මෙලොවටත් ප්‍රයෝජනයක් නැහැ, ඒ පරලොවට ප්‍රයෝජනයක්වත් නැහැ. නසාපියා දැන් සිංගා කා ඇවිදිති. ඉතියල් ඔක්කොම වියදම් කරා. මෙලොවට ප්‍රයෝජනයක් ඇද්ද ඒකටත් නෙවෙයි, පරලොව ප්‍රයෝජනයක් ඇද්ද ඒකටත් නෙවෙයි වියදම් කරේ. ඔක්කොම වියදලා දැන් අන්න හිඟා කකා ඇවිදිනවා. ඉතින් මූතු මූ පළමු වයසේදී වස්තු නොනසා කෘෂි වණික් ආදී කටයුත්තක යෙදුවේ නම් ඔන්න ඔතෙන් ඉඳලා ඔයගොල්ලෝ පොඩක් අවධානය ගන්න. මේ කතාවේ මම සාමාන්‍ය පැහැදිලි කිරීමක් නැවත කරනවා. හරිද? කෘෂි වණික් කියලා කියන්නේ කෘෂි කර්මාන්තය හා වෙළඳාම ආදී කටයුතු සිදුවේ නම් මේ නුවර නායක සිටු දනතුර ලැබෙති. ඔන්න දැන් මේ ටික නම් පුතේ අනිවාර්යෙන් කින් එක මතක තියෙන්න ඕන. දැන් මේ සිටුවරයා මෙලොව දියුණුව සඳහා තමන්ගේ වස්තු වේදම් කරන්නේ නැතුව කෘෂි කර්මාන්තයේ වෙළඳාමේ කටයුත්තක යෙදුණා නම් ඔහුට මොකක් කරගන්න තිබුණද? සිටු තනතුර ගන්න තිබුණා. නායක සිටු තනතුර ගන්න තිබුණා. මේ නුවර ගොඩක් සිටුවරු ඉන්නවා. ඒ සිටුවරු අතරින් නායක සිටු තනතුර මොහුට ගන්න තිබුණා. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනවා නම් ආමුදුර පැහැදිලි කරනවා. ඒ කියන්නේ මෙයා මෙලොව වශයෙන් කෘෂි කර්මාන්තයක වෙළඳාමක යෙදුණා නම් එයින් ලබන ධනයත් එක්ක මොහුට එකතු වෙලා තියෙන ධනයත් ඔක්කොම එකතු කරගත්තන් පස්සේ මොහුට අනිවාර්යයෙන්ම ප්‍රධාන සිටු තනතුර ගන්න පුතා මතක තියාගන්න වැඩිම ධනය තියෙන කෙනා බවට පත් වෙන්න ඕන. ඒ නුවර වැඩිම ධනය තියෙන කෙනා. එහෙම වැඩිම ධනය. ඒතකොට දැන් මෙයාට වැඩිම ධනය තිබිලා නෑ මේ වෙනකොට 160ක් ලක්ෂ කෙලක් ධනය තිබුණාට ඒක වැඩිම ධනය ඊටත් වඩා ධනය තිච්ච පිරිස ඉඳලා තියෙනවා. හරිද? දැන් එහෙනම් ඒක තව වැඩි කරගන්න තුන කුෂි කර්මාන්තයේ වෙළඳාම වගේ කටයුතුක යෙදුණා නම් ඒක එහෙම යෙදුණා නම් මොහුට අනිවාර්යයෙන්ම ප්‍රධාන නායක සිටු තනතුර ගන්න තිබ්බා. හැබැයි පළවෙනි වතාවට. හැබැයි ඉඳින් එහෙම නැත්තම් පළමු වයසේදී ලොවී සම්පත් හැර මහාන වුණා නම් ඔන්න බලන්න මුලින්ම ඒ කියන්නේ එයා තරුණ කාලේදී එයා හරියට හරි හම්බ කරා නම් එයාට ප්‍රධානක සිටු තනතුර ගන්න තිබුණා. එහෙම නැතුව එයා තරුණ කාලෙදිම නැත්තම් පළමු වයසේදීම මේ මහාන වුණා නම් රහත් බව කියන ලෝතුරා සැප ලබා ගන්න තිබුණා. ඔන්න පළවෙනි පියවර මතක තියාගන්න. ඒකම සිරු දිනේට මොකද වෙන්නේ? සිරු දිනියොත් නායක සිරු දූ තරමටත් ඒ වගේම අනාගාමී ලෙසටත් පැමිණෙති. දැන් ඔයගොල්ලෝ දන්න දෙයක් තියෙනවා මේ අපේ බුදුන් මාගේ නිවන් මාර්ගයේ උඹ පැහැදිලි කරගෙන මම මෙතෙන්ට යමු. මෙලෝ ටික අපිට කොහොමද පැහැදිලිව පරලෝ ටික සාකච්ඡා කරමු. මේ නිවන් මාගේ පියවර කීයක් තියෙනවද? පියවර 8ක් තියෙනවා. අපි ඒක හතරකින් ප්‍රධාන හතරක් විතර ගන්න. එක තමයි සෝවාන් ඊළඟට කියන්නේ සෝවාන් මාර්ගය සෝවාන් ඵලය කියලා ප්‍රධාන දෙකක් තියෙනවා. එකක් විතර අපි ඉතර ගන්න ඕනේ. සෝවාන් මාර්ගය කියලා එකක් තියෙනවා. ඊළඟට තියෙනවා සෝවාන් ඵලය කියලා එකකුත් තියෙනවා. මේකේ පියවර දෙකක් තියෙනවා සෝවාන්. දෙවෙනි එක මොකද්ද? නිවන් මාර්ගයේ තියෙන දෙවෙනි පියවර මොකද්ද? දෙවෙනි පියවර මොකද්ද? සක්‍රුදාගාමි. සක්‍රුදාගාමි. මේකත් අර විදිහටම පියවර දෙකක් තියෙනවා. සක්‍රුදාගාමි මාර්ගය, සක්‍රුදාගාමි ඵලය කියලා. තුන්වෙනි එක තමයි අනාගාමි. අනාගාමි එකත් අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය කියලා ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරනවා. හතරවෙනි එක තමයි අවසාන එක. ඒ තමයි අරහත් නැත්තම් අපි රහත් කියලා ගන්නෙත් මේක.
අරහත් මාර්ගය අරහත් ඵලය. දැන් මේක අපි කියන මේ නිවන් මාර්ගයේ පියවර 8 කියලා කියනවා. නමුත් අපි ඉගෙන ගන්න මෙන්න මේ හතර. මේ හතරට අපි අවධානය යොමු වෙන්නේ. මේ හතරට දැන් හරිනම් අපේ බුදුදහමේ වදාරලා මේ මග තමයි මේ මග. ඒතර මේ මගේ යන්න නම් සෝවාන් වෙන සකුදාගාමී අනාගාමී වෙන අරහත් වෙන්න මොනව කරොත් මොනව කරන්න ඕනද? මේ මගට පිළිපන් වෙන්න මොනව කරන්න ඕනද? මේ මගට පිළිපන් වෙන්න නම් මේ මගට යන්න නම් මතක තියාගන්න දස කියලා තියෙනවා කලින් දවසේ. සංයෝජන ප්‍රහීන කරන්න ඕන. දස සංයෝජන ප්‍රහීන කරන්න ඕන. කවුරු කියන්නකෝ දස සංයෝජන පළවෙනි එක? දස සංයෝජන වල පළවෙනි එක කියන්නේ කවුරු හරි? hello hello ඔව් එව්වා මම ලින්ක් එක දැම්මේ පුතා මේ my teachers වලට group එකට නෙමෙයි දැම්මේ නම් පුතේ මේ my teachers වලට මම ඔයාට දැන් මේ මට මේ නම්බර් එකට දැම්ම WhatsApp message එකක් එවුවද මේ නම්බර් එකේ මට මම ඒකට දාන්නත් මේ මම WhatsApp එකට දැන් දාන්නම් ලින්ක් එක හොඳයි ඔයාගේ WhatsApp එකට ලින්ක් එක දාන්නම් මම ටක් ඉන්න මේ අපේ දරුවෙකුට ලින්ක් එක ගිහිලා නැහැ යාට my teachers වලින් යවුවට හරි අපි එතකන් සාකච්ඡා කරමු මට කවුරු කියන්නකෝ මේකේ මේ දස සංයෝජන වල පළවෙනි එක මේක දැනගන්න ඕනේ මේ හරි මගේ පියවර මේ නිවන් මාගේ පියවර හතරෙන් මේ සක්කාය දිට්ඨි හොඳයි හොඳ අවබෝධයක් තියෙනවා සක්කාය දිට්ඨි වලින් තමයි පටන් ගන්න ඕනේ මොකක් කරන්න ඕනද සක්කාය දිට්ඨි මොකක් කරන්න ඕනද ප්‍රහීන කරන්න ඕනේ කියලා කියන්නේ නැති කරන්න ඕන සක්කාය දිට්ඨි ප්‍රහීන කරන්න ඕන නැති කරන්න ඕන මතක තියාගන්න සෝවාන් වෙන්න පුළුවන් අපි මේ මාර්ග 10 පොඩක් අපි එකපාර නිකන් බලාගමු මේ ඔක්කොම ධර්මයේ කියලා දෙන වෙලාවක් නෙවෙයි නමුත් අපි දැනගන්න ඕනේ මෙතන ධර්මයේ මේ පැහැදිලි කරන්න බුදුන් වහන්සේ දසන්නෝජන ටික අපි දැනගෙන ඉන්න ඕනේ පළවෙනි එක තමයි සක්කාය දිට්ඨි ඊට පස්සේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස උන පළවෙනි තුන තමයි මම නිකන් ලියන්න සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රධාන කොටස් තුන විතර මම ඔය කිව්වේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස එතකොට මේ සංයෝජන තුන භාගයක් ප්‍රහීන කරනවා. මේක විතරක් මම පැහැදිලි කරනවා. ඊට පස්සේ ඉතුරු ටික පැහැදිලි කරන්න යන්නේ නැහැ මම. මේ සංයෝජන තුන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ඉතින් ටිකත් අපිට අක්කලා කියලෙමු සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියනවා ඉතුරු ටික. කාමරාග ව්‍යාපාද ඊට කලින් තියෙනවා. කාමරාග වලට පස්සේ තව එකක් තියෙනවා. රූපරාග බලමු. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිද්‍යාව
10 අපි එකපාරක් කියමු දහම් පාසලෙන් දරුවෝ නම් දන්න මේක. එකපාරක් නිකන් කියමු බලන්න දාපාරක්. සක්කාය දිට්ඨි දිට්ඨි සීලබ්බත පරාමාස කාමරාග කාමරාග පටිඝ රාග රූපරාග අරූපරාග උපරාග මානය දච්ච ආවි. මේ ටික තමයි දස සංයෝජන. මේ දස සංයෝජන වලින් එකක් විතර මම දැන් පැහැදිලි කරන්න අපි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨි කියන්නේ මගේ කියන ශරීරය මගේ කියලා කියන්නේ මේ හැම එකම මමයි. සක්කාය තමයි සක්කාය කියලා කියන්නේ. මගේ ශරීරය. කාය දිට්ඨි මගේ ශරීරය මගේ කියන දැක්ම. තමන් හිතන්නේ ශරීරය මගේ කියලා. අනිත් හිතන් ඉන්නකම් අපිට සෝවාන් මාර්ගෙට පිළිපන් වෙන්න බෑ. සෝවාන් මාර්ගයට යන්න බෑ. සක්කාය ශරීරය මගේ කියන ආසාව පළවෙනි එක අතහරින්නට ඕන. සක්කාය දිට්ඨි. ශරීරය මගේ කියන ආසාව අතහර සක්කාය දිට්ඨි දැක්ම අතහරිනවා. මේ ශරීරය මගේ නෙමෙයි කියන දැන් තේන්න ඕන. දෙවෙනි එක තමයි විචිකිච්ඡා. සැකය දුරු කරගන්න මොන සැකයද? ඔය අපි යාළුවෝ ගැන තියෙන සැකේ, අල්ලපු ගෙදර මිනිස්සු ගැන තියෙන සැකේ නැත්තම් තමන්ගේ ඒව නෙමෙයි. මොන සැකයද මේ කියන්නේ බුදුන් වහන්සේ සහ උන්වහන්සේගේ ධර්මය, උන්වහන්සේගේ සංඝ රත්නය පිළිබඳ තියෙන සැකය නැති කරගන්න. සැකය තියෙනකන් ඒ අනුගමනය කරන්නේ නැහැ. ඒ සැකය දුරු කරගන්න ඕන. සැකය දුරු වෙන්නේ නැහැ නිකන්. ඒ ධර්ම ඉගෙන ගන්න ඕන සැකය දුරු කරගන්නට ඕන. ඊළඟට විචිකිච්ඡා සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාස ඇයි බුදුන් වහන්සේ අනුදැල වදාලේ? සීලබ්බත පරාමාස කියලා කියන්නේ ඔයගොල්ලෝ අහලා ඇති මේ ඉන්දියානු සමාජයේ විශේෂයෙන්ම මුළු මහත් සමාජයේම මිනිස්සු විවිධ සිල් වෘත අනුගමනය කරා නිර්වාණය ගමනේ නැත්තම් තමන්ගේ මේ මොකක් හරි සැපතක් හොයාගෙන යෑම සඳහා සැපතක් හොයාගෙන යන්න. ඔයගොල්ලෝ දන්නවා අත්තිකිලමතානියෝගය කාමසුකල්ලිකානියෝගය කියන යෝගයන් දෙකම බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කරානේ. අත්තිකිලමතානියෝගය කියලා කියන්නේ ওই බමුණු ඇතුළු පිස්ස ශරීර දෙවි සැප දෙමින් ගත කළ ජීවිතේ. ඒකත් බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. ඊට අමතරව ශරීර දැඩි දුක් දෙමින් ගත කළ ජීවිතයකුත් තිබුණා ඉන්දියානු සමාජයේ. එහෙම සැප හොයන්න කියලා තිතුවා. නේද? විවිධ උත්සාහනුගමනය කළා. අජෞත, ගෝත, සුනකෞත, වරාබෞත, කුක්කුරෞත ආදී වෘත සමාදාන වුණා. ඒ කියන්නේ සීල් ගත්ත විවිධ සීල් ගන්න ක්‍රම නේද? ඔය සීලබ්බත පරාමාස කියලා කිව්ව යන්නේ ඒවා. ඒවා බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. ඒවා කරනකම් මොකක් කරන්න බැරිද නිර්වාණයට යන්න බෑ. ඒ නිසා සීලබ්බත පරාමාස කියලා ගන්න ඒක නැති කරලා දානවා. මේ ඒ කියන මේ වැරදි සිල්ලුත් අනුගමනය කියන සම්පූර්ණයෙන් ප්‍රහීන කරන්න. එහෙම නැති වුණොත් නිර්වාණයට යන්න බෑ. ඔන්න ඔය කිව්ව කාරණා. ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මෙන්න මේ සංයෝජන තුන භාගයක් ප්‍රහීන කරාම සෝවාන් වෙන්නට පුළුවන්. භාගයක් ප්‍රහීන කරාම සෝවාන් වෙන්න පුළුවන්. ඒක නිසා සෝවාන් වුණු පුද්ගලෙක් කුමන ආකාරයකද කියලා මම ගියහදී පැහැදිලි කරා ඔයගොල්ලන්ට. සෝවාන් වෙච්ච කෙනෙක්ගේ ස්වභාවය මොන වගේද කියලා. එයා ඉපදෙන්නේ අවස්ථා 7කයි ඉපදෙන්නේ. අවස්ථා 7 මම ඔකට ගියහදී පැහැදිලි කරා මේක. නිසා සෝවාන්, සකුදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගයේ පළමු පියවර තමයි සෝවාන්. දැන් සෝවාන් මාර්ගයට යන්න පුළුවන් ද අපිට මේ සංයෝජන ප්‍රහීන කරනවා වගේම මේ අපි සාමාන්‍ය සමාජය ගැන කතා කරොත් අපි මෙලොව නිර්වාණ මාර්ගයට බුදුදහමත් එක්ක මේ මිනිස්සු වැඩිපුර දැන් අපේ සමාජය කරන්නේ නිවන් මාර්ගයට යන දේවල් නෙවෙයි. නිවන් මාර්ගට මෙලොව ජීවිතය සංසාර කරගන්න ඵල ගන්න පුළුවන් අපිට. මානසික ඒකාග්‍රතාවයේ ශක්තිය ඒව ඇති කරගන්න එවැනි ඵලයන් ඇති කරගන්න පුළුවන් අපි මේ සාමාන්‍යයෙන් අපි පන්සල් ගිහලා කරන දේවල් වලින් නේද? ඉවෙන් අපි අපේ පින් දැස් කරගන්න පුළුවන්. හැබැයි නිවනට යන්නේ ඒක නෙවෙයි මඟ. නිවනට යන මෙන්න මේකයි මඟ. මේ නිර්වාණය මෙන්න මේක මඟ. මේක තමයි අනුගමනය කරන්න ඕනේ. ඉව නේද අපි දුමු උදාහරණයක් විදිහට කොච්චර මල් පූජා කරත් නැත්නම් කොච්චර බුදුන් වැඳත් එහෙම නැත්නම් කොච්චර බෝධින් වහන්සේ වන්දනාමාන කරත් ඒ වයින් යහපත් සිතුවිලි ඇති වෙලා සිත මේ නිමිලා ඒ දේවල් සැනසීම අත්වෙන්න පුළුවන් මෙලොව වශයෙන්. හැබැයි අපි බලාපොරොත්තු වෙන නිර්වාණ මාර්ගයට යන නම් අපිට කිසිසේත්ම ඔය කියන දේවල් කරලා හරියන්නේ නැහැ. නිර්වාණ මාර්ගයට යන එකම පියවර තමයි මේක දස සංයෝජන ප්‍රහීන කරන්න. මේක ඉතින් එකපාර කරන්න බෑ. මේවට පින් කරන්න ඕන. මේ භවයෙන් භවෙ පින් කරමින් එතෙන්ට අවශ්‍ය කරන වටපිටාව හදා ගන්න ඕන. ඔයගොල්ලෝ දන්න බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට සමහරලාට සමහර අයට එහි බික්කු පැවිද්ද දුන්නා. ඒ එහි බික්කු පැවිද්ද ගන්න පුළුවන් වුණේ කාට විතරයිද? භවයෙන් භවේ සසරෙන් සසර යහපත් මගේ ආපු අයට ඒ වෙනුවෙන් බලාගෙන ආපු අයට. ඉතින් ඒක අපි පොඩ්ඩක් දැනගන්න ඕන. හරිද? හරි. එතකොට මේ
සෝවාන්. සෝවාන් මාර්ගය කියලා කියන්නේ කාම ලෝකවල 7 වරක් විතරයි උපදින්නේ. කාම ලෝකවල කීවරයි විතරද උපදින්නේ? 7 වරයි විතරයි. කාම ලෝක කීයක් තියෙනවද? මම මෙතන මේ කොටස අවසන් කරනවා. කාම ලෝක කීයක් තියෙනවද? කාම ලෝක කීයක් තියෙනවද? බුද්ධ අභිධර්මයට අනුව. උදා කාම ලෝක තියෙනවා 11ක්. දැන් දන්නවනේ කාම භූමි කියලාත් අපි ඒවට කියනවා. මොනවද? එකක් ප්‍රධාන කොටස් තුනක් වශයෙන් අපි වෙන් කරලා ගත්තොත් එකක් තමයි මනුෂ්‍ය ලෝකය. මනුෂ්‍ය ලෝක කියලා කියන්නේ කාම ලෝකයක්. කාම ලෝකයක්. ඊළඟට දිව්‍ය ලෝක 6. නේද? දිව්‍ය ලෝක 6ක් තියෙනවා කියලා අපි කියන්නේ. යමය, තාවතින්සේ, පාරිසජ්‍ය ඔය විදිහට දිව්‍ය ලෝක 6ක් තියෙනවා. මේ 6යි මනුෂ්‍ය ලෝකයේ එකයි 7යි. කාම ලෝක 7යි දෙක. තව 4ක් තියෙනවා. මම කියන්නේ කාම ලෝක 11ක් තියෙනවා කියලා. තව 4ක් තියෙනවා. මේ මොනවද? නරක, තිරිසන්, പ്രേත, අසුර. අපාය 4. ඒවත් කාම ලෝක. නරක, තිරිසන්, പ്രേත, අසුර, දිව්‍ය ලෝක 6 සහ මනුෂ්‍ය ලෝක කියන මේ 11 තමයි මේ කාම ලෝක විදිහට සලකන්නේ. ඒකින් ඒ 11න් අර මොකේද මේ සතර පාය නම් ආයි උපදින්නේ නැහැ. හැබැයි මනුෂ්‍ය ලෝක සහ දිව්‍ය ලෝක 6 ඇතුළු මේ ඕනෑම ස්ථාන 7ක නැවත ඉපදෙන්න පුළුවන් සෝවාන්. මම උතරින් එහාව කාලේ පැහැදිලි කරන්න නැහැ. පාඩම පොඩි මේක පොඩ්ඩක් සාකච්ඡා කරලා තියෙන නිසා මම කිව්වේ. ඒ නිසා සෝවාන් වෙන්නේ කොහොමද කියලා අපි දැනගන්නට ඕන. ඊළඟට අපි එතනම ගත්තොත් සකුදාගාමි කියලා කියන්නේ. සකුදාගාමි කියන එක දැන් සෝවාන් කෙනා කාම ලෝක 7යි 7වරයි උපදින්නේ නිර්වාණයට. ඔය එක්ක දිව්‍ය ලෝකේ හැරි මනුෂ්‍ය ලෝකේ කොහේ හරි එක තැනක ඉපදිලා 7 වෙනි අවස්ථාවේ ඉපදිලා එයා නිර්වාණයට යනවා. ඊළඟට සකුදාගාමි කියන කෙනා කාම ලෝක එකයි උපදින්නේ. එක කාම ලෝකයේ එයා මිය ගියොත් උපදින්නේ එක කාම ලෝකයක. එතෙන්දී ඒ උපදිනම කාම ලෝකයෙන් එයා නිර්වාණයට යනවා. අපායේ කොහොමද ඉපදෙන්නේ නැහැ. ඊළඟට ගත්තොත් එහෙම සකුදාගාමි කෙනා. සකුදාගාමි අනාගාමි කෙනා. අනාගාමි කෙනා කොහොමද? අනාගාමි කෙනා නැවත කිසිසේත්ම මිනිස් ලෝණම් උපදින්නේ නැහැ. එයා දිවි ලෝකෙ ඉපදලා හිදී නිර්වාණයට යන අවසාන එක තමයි රහත් භාවය කියන එක. මේකේ අවසාන දෙයක් තියෙනකොට කියන්නේ. ඒ තමයි මේ පියවරේ මොන ජයග්‍රහණයට ගියා සෝවාන් වෙන්න උනා සකුදාගාමි මේ අනාගාමි අරහත් කියන මේ කොහේ යන්නත් මොන පියවර පටන් ගන්නත් මොන පියවරෙන් යන්නත් එයා අනිවාර්යෙන් උපදින්න ලෝකයක් තියෙනවා. ඒ කොහෙද? මතක තියාගන්න මනුස්ස ලෝකෙක කෙනෙකුට විතරයි මනුස්ස භවයක් ලබා ගත්තොත් පමණයි ඕනෑම කෙනෙකුට මේ කියන ඕනෑම පියවරකට යන්න පුළුවන්. දිව්‍ය ලෝක ඉපදිච්ච පළවෙනි වතාවට දිව්‍ය ලෝක ඉපදිනා කියලා බෑ. දිව්‍ය ලෝක ඉපදිනා කියලා බෑ. මනුස්ස ලෝකෙන් පටන් ගන්න ඕන. මනුස්ස ලෝකෙන් තමයි නිවන් මාර්ග පටන් ගන්නෙ. මනුස්ස ලෝකෙන් හැර වෙන කිසිම ලෝකයකින් නිවන් මාර්ග පටන් ගන්න බෑ. නිවන් මාර්ගය පටන් ගන්න බෑ. නිවනට යන මගේ ආරම්භය අනිවාර්යෙන් මනුස්ස ලෝකෙන් තියෙනවා. ඒක නිසා කියන්නේ මනුෂ්‍ය භවයක් ලබා ගැනීම ඊටාම දුර්ලභයි. මනුෂ්‍ය භවයක් ලබා ගැනීම ඊටාම දුර්ලභයි. ආය අපි දන්නේ මොන තත්ත්වකින් කොහොම ඉපදෙයිද කියලා අපි දන්නේ නැහැ. ඉතින් මේ මනුෂ්‍ය ලබා ගැනීම ඊටාම දුර්ලභයි. මේ දුර්ලභ අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගන්න ඕන. ඉතින් නිර්වාණයට යන මගේ ඔන්න ඔය දුර්ලභ අවස්ථාවේ මනුෂ්‍ය ලෝකෙ ඉපදිච්ච අවස්ථාවේ නිවන් මාර්ගට අවශ්‍ය කරන පියවර හදා ගන්න ඕන. ඉතින් ඒකට නම් දස සංයෝජන ප්‍රහීන කරමින් නේද? ආනාපාන සති භාව වඩලා කවදාවත් නිවන් මාර්ගට යන්න බෑ. ඒගොල්ලෝ දන්නවනේ ඒක නේද? ආනාපාන සති කියලා කියන්නේ මොකද්ද? ආනාපාන සති කියලා කියන්නේ හුස්ම ඉහළ ගන්න පහළ හෙලන භාවනාව. ආනාපාන සති භාවනාව ඒ නම නැතුණාට ඉන්දියාවේ තිබිච්ච භාවනා ක්‍රමයනේ නේද? ඍෂිවරු හිටියා ආනාපාන සති භාවනාව. නිවන් මාර්ගට යන මොන භාවනාවද වඩන්නවා? ත්‍රිලක්ෂණ භාවනාව. ඒ නිසා අපි කියනවා ත්‍රිලක්ෂණ වැඩි වෙන්නේ නැතොත් අපිට නිවන් මාර්ගට යන්න බැහැ. නිසා ඒ නිශ්චිතව නිර්වාණ මාර්ගයට අනන්න වූ ශ්‍රේෂ්ඨ ටිකක් බුදුදහමේ සාකච්ඡා කරනවා. ඒක මේ පාඩමෙත් මෙතන බුදුන් වහන්සේ දේශනා කරනවා. දැන් මෙන්න මේ පියවර ටික මතක තියාගන්න. සෝවාන්, සකුදාගාමි, අනාගාමි, අරහත්. ඒ පියවරට යන්න දස්සානෝජන අවශ්‍ය කරනවා. ඒකේ පළවෙනි පියවර තමයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන දෙක ප්‍රහීන කිරීම. මේ දෙකෙන් ඒ තුනම මොකද්ද? ඒ තුනම මොකද්ද කියලා මම දැන් කිව්වා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මොනවද කියලා. ඊළඟට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කාමරාග, කාමයට ඇති කාමයට ඇති ආශාව කියන අපි කැමති නේ හැමදේටම අන්න ඒක. කාමරාග ඊළඟට කාමරාග පටික කියලා කියන්නේ තරහ. ඊළඟට රූප රාග, අරූප රාග,
රූප රාග අරූප රාග කියලා කියන්නේ අර රූපාවචර භක්ම ලෝකවල ඉපදින්න අරූපාවචර භක්ම ලෝකවල ඉපදින්න තියෙන ආසාව රූප රාග අරූප රාග ඊළඟට මානය කියලා කියන්නේ මැනීම හීන මානය සෙය්‍ය මානය සල්සි මානය මේ මැනීම ඊළඟට උද්දච්ච කියලා කියන්නේ අර ඉහලින් පවතිනවා කියන එක ඊළඟට විචිකිච්ඡා උද්දච්ච අවිද්‍යාව රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියලා කියන්නේ විද්‍යාවෙන් තොර බව නැත්නම් ඒ ලෙසම නොදකින්න බව. ඔය ටික තමයි තියෙන්නේ. හරි. අපි කතාවට ටිකක් ගාලා දැන් මේ අපි හඳුනාගත්ත මේ පියවර 4 සෝවාන් සකුදාගාමී අනාගාමී අරහත් කියන පියවර 4 අපි හඳුනාගත්තා. ඒ හතරේ පළවෙනි තැනට එන්නට තිබුණා කාටද මේ සිටුවරයාට මේ සිටුවරයාට එන්න තිබුණා සිටු පුත්‍රයාට එන්න තිබුණා මොකක් කරා නන්ද මෙලොව වශයෙන් එයා කෘෂිකර්මාන්තයේ වෙළඳාම වගේ කටයුතු එකේ ඉඳලා හිටියනම් එයාට ප්‍රධාන නැත්නම් නායක සිටුතනතුර ගන්න තිබුණා. එහෙම නැතුව එයා පළමු වයසේදීම නිර්වාණයට අවශ්‍ය කරන මග හතර හදාගන්න කියන. ඒ කියන්නේ අන්න සක්කාය දිට්ඨි විචිකිච්ඡා පිළිබ්බද පරාමාස කියන ඒ පියවරේ ගියා නම් එයාට අනිවාර්යයෙන් මොකක් කරගන්න තිබ්බද? එයාට අනිවාර්යයෙන්ම රහත් භාවය ලබා ගන්න තුන තරුණ වයසේදී. හරිද? දස සංයෝජන ප්‍රහීන කළා රහත් භාවය ලබා ගන්න තිබුණා. හැබැයි ඒ වගේම මෙතනදී තවත් වාසියක් කරන සිටු දීනියරත් මොකක් කරලා තිබ්බද? නායක සිටුතනතුර ගන්නට තිබ්බා. එහෙම නැත්තම් ඇයට නිර්වාණ මාර්ගය ගියා නම් අනාගාමී ඵලයට එන්න තිබුණා. අනාගාමී ඵලය කියලා කියන්නේ රහත් ඵලයට කලින් තියෙන ඵලය. පියවර දෙක මතක තියාගන්න. පොඩ්ඩක් එකක් පහලින් යනවා නිර්වාණ මගේදී සිටු දීනිය සිටුවරයාට අමතරව. හරිද? ඉතින් මේ සිටුපුත් මධ්‍යම වයසේදී මැද වයසේදී සම්පූර්ණ ප්‍රයෝජන වලින් සේදුවේ නම් යහපත් කටයුතු කෙදුවේ නම් මෙම නුවර දෙවන සිටුතනතුරු ලැබෙති. අඩුම තරමින් යා මේ මැදි වයසේදී කොනත් යහපත් මග ගැන තෝරගත්තා නම් එයාට ඒ යහපත් කුෂිකර්මාන්තයේ වාණිජ කටයුතු වල යෙදුණා නම් අඩුම තරමින් යාට නායක සිටුතනතුරු නෙවෙයි දෙවෙනි සිටුතනතුරුවත් ගන්න තුන මැද වයසේදී. එහෙම නැත්නම් මධ්‍ය වයසේදී මහාන වුණා නම් එයාට අනාගාමී වෙන්න තිබුණා. එහෙම නැත්නම් අනාගාමීවත් වෙන්න තිබුණා. අනාගාමීවත් වෙන්න තිබුණා. අර මෙලෝ එකපාරක් පුදින නේද? කාම ලෝක එකපාරක්වත් උපදින්න නැති අවස්ථාවට එන්නවත් තිබුණා. ඒ වගේම එහි වාසිය සිටු දීනියටත් තිබුණා. ඒ මොකද්ද? ඇයට දෙවන සිටුතනතුර හරියේ අන්න අර සකුදාගාමී දෙවෙනි එකට යන්න තිබුණා. සෝවාන් වලින් පස්වෙනි එකට යන්න තිබුණා. සදගාමී කියලා කිව්වේ ඒක. ඉතින් කෙළවර වයසේදීවත් වස්තු ප්‍රයෝජන ලෙස යෙදුණා. තුන්වෙනි සිටුතනතුරද ගිහිගෙන්නික් මහාන වුණා නම් සදගාමී හරි වෙන්න තිබුණා. සකුදාගාමී වෙන්න තිබුණා. හරිද? ඊර්දුණිය තුන්වෙනි සිටුතනතුර සෝවාන් ඵලයට එන්නට තිබුණා. තුන්වෙනි අවස්ථාවද අපි හේයින් ගිහි සම්පතින් පිරුණාය. අන්න තුන්වෙනි අවස්ථාව නැති කරගත්ත නිසා ගිහියෙක් විසින් තිබුණු සැප සම්පත් වලින් පිරිහුණා. ශ්‍රමණ ඵලෙහි පිරිහුණාවිය වදාලා බණ වදානසේක් නුපන් භෝග උපදවා ගන්නටත් උපන් භෝග රැක ගන්නටත් සමර්ථ අවස්ථාවේ තමාගේම නොදැනීම නිසා වස්තු නොලදින් ප්‍රයෝජන වන වස්තු හැර ගොසින් ශාසනික සීල සංරක්ෂණය නොකොට පැන් සිඳීමෙන් කුඩමස්සන් නැතිවිල් වල පියාපත් වගුල කොස්වාලිහිනියන් මෙන් කුඩමස්සුන් නැතිවිල් වල පියාපත් වගුල කොස්වාලිහිනියන් මෙන් සිතවිලි ගනිති. මොකක්ද මේ කතාව? මොකක්ද මේ කොස්වාලිහිනියන් කතාව? කොස්වාලිහිනියන් කතාව මොකක්ද මේ? කොස්වාලිනියන් කියලා කියන්නේ මසුන් ආහාරයට ගන්න ජලාශවල රැඳීමේ මසුන් ආහාරයට ගන්න සත්ත්ව කොට්ටාසයක්. කොස්වාලිනිය කියලා කියන්නේ අන්නේ වෙන තත්ත්වයටපත් වෙන තිබුණා. විල පැන් නැත්තාසේම හිඳිනා තැනොත් නැත. ඒ කොස්වාලිනියට විලේ පැන් නැහැ. කියන්නේ කුඩා මසුන් නැත්තාත් මෙන් සම්පතුන් නැති වේ. පියාපත් වගුල කොස්වාලිනියන් අහස ගමනක් නැත්තාක් මෙන් කුෂිවණික් ආදී සම්පත් බවත් වස්තු නැති වේ. ඒ වගේ නැති වෙනවා. හරිද? ඊළඟට අවසාන ඡේදය. තවද යම් කෙනෙක් ගිහි සම්පත් ප්‍රයෝජන විඳිනට නිසිව සිත සම්පත් ලබන්න නිර්වත් දෙව් උත්සාහ නොකරෙත්නම් ලද සැපත් හැර සසුන් වැද මහානදම් කොට මහානදමින් ලැබ යුත නොලැබෙත්නම් පෙර සුවසේ කෑම පූම්හ සම්පත් උනුම්හ අනාදී සිතා හිඳින්නම් විඳපූහි දඩු අවුත් ලන්නවුන් නැතිව දිරන්නාසේ තුන් වයසම කලමනාදය නොකොට ඉක්මවා පූනම් මරින් මැකති උන් ලද අත් බැව් නිෂ්පලය වදාළසේක. දේශනා කෙළවර බොහෝ දෙන සෝවාන් සිදගෑමි අනාගාමි අරහත් වූ ඒ නොනැත්තුන් විසින් පළමු වයස වර්ධාපී වත් මධ්‍ය වයසේදී හෝ මධ්‍යම වයස
වයසත් වැරද්දේ නම් කෙලර වයසේදී හෝ පිහිටවන තමාටම කටයුතුය ගිහිව පිහිටක් කට නොහැකි වී නම් ශාසනිකවත් ලද මනා ගුණ විශේෂ ලබන්ට උත්සාහ කටයුතු. දැන් මේක වරක් දෙවරක් හොඳින් කියව ගන්න අර මං කිව් විදිහට වචන වලට යටින් ඉරක් අඳිමින් ඒ වචන පාඩම් කරමින්. ඒක තමයි පළවෙනිම වැදගත් කාරණාව. හරිද? මේක මම ආපහු සාරාංශයක් ඊළඟ දවසෙත් ඕගොල්ලන්ට පැහැදිලි කරන්න මට හරියට නිශ්චිතව කියන්න බෑ. මම මේකේ ලිහිල් අර්ථයෙන් ලිහිල් බසින් මෙහි ලිහිල් බසින් මම පුළුවන් වුණොත් ටයිප් කරගන්න පුළුවන් වුණොත් ඊළඟ දවසට කලින් මම ඕගොල්ලන්ට අපේ my teachers WhatsApp account එකට group එකට ඕගොල්ලන්ට යොමු කරනවා. ඒක අරගෙන නැවත කියව ගන්න. එතකොට මේක තවදුරටත් ඕගොල්ලන්ට පැහැදිලි වෙවි. මේ කිව්ව කාරණා මේකේ නිර්වාණ මාර්ගය පිළිබඳ පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ වගේම අපේ ජීවිතය ගත්තාම අපේ පළවෙනි වයසේදී අපි යමක් හොඳ දෙයක් නොකරනොත් දෙවෙනි වයසේදීවත් දෙවෙනි වයසේදී යමක් නොකරගත්ත තුන්වෙනි වයසේවත් යමු වෙන්න කියලා කියනවා. එහෙම නැතුව අවසාන වශයෙන් සම්පූර්ණ විනාශයටපත් වෙනන් පස්සේ යහපත් මගට එන්න බෑ කියන පරිදි තමයි මේකේ ලබා දෙන්නේ. හරිද? හරි. ඊළඟට අපි මේකේ ප්‍රශ්න ටිකකට පොඩ්ඩක් අවධානය යොමු කරමු. අවධානය යොමු කරලා ඉන්න ඉස්සෙල්ලා අවබෝධයේ ප්‍රශ්න ටික අර ඔයගොල්ලෝගේ විචාර සාහිත්‍ය විසම පොතේ මේ ටික ලියවෙන්නට උනා. ඒක ගත්තාම මේ ප්‍රශ්න ටික බලන්න අවබෝධය කියන ප්‍රශ්න ටිකට අදාළව සිටු පුත්‍රයාට හා සිටු දෙනියන්ට ගී නැටුම් පමණක් ඉගැන්වීමට දෙමාපියන් සිතුවේ කුමක් නිසාද කියලා අහන්න. ඇයි ගී නැටුම් විතරක් ඉගැන්වුවේ කියලා යහන්නේ මේ. කවුරු කියන්නේ ඇයි ගී නැටුම් විතරක් ඉගැන්වන්න හේතුව මොකක්ද? වෙන කුලයක. ඇයි ගී නැටුම් පමණක් ඉගැන්වුවේ මේ අයට? ජීවත් වීමට තරම් වස්තුව ඇති නිසා. දැන් පිළිතුරු ලියවෙන්නේ කොහොමද? සිටු පුත්‍රයාට හා සිටු දෙනියන්ට ගී නැටුම් පමණක් ඉගැන්වීමට දෙමව්පියන් සිතුවේ ජීවත් වීමට තරම් වස්තුව ප්‍රමාණවත් නැත්නම් ඇති නිසා. ජීවත් වීමට තරම් වස්තුව තිබුණු නිසා. ඒක තමයි හේතුව. ගී නැටුම් පමණක් උගන්වන්න හේතුව. දෙක, සිටු පුත්‍රයා සුරාවට ඇබ්බැහි කිරීමට සුරා සොඳුන් යෙදූ උපක්‍රමය ලියන්න. මොකද්ද යෙදූ උපක්‍රමය? සිටු පුත්‍රයා එනතෙක් බලා සිට ඔහු පැමිණෙන විට රාබෝමින් රාබුවල කමින් ඔහුට මුසාවත් ගොඩවා. මෙන්න මෙහෙම එකක්. මෙන්න ඕදා කිව්ව එක හරි උත්තරේ. මෙන්න මේ වගේ දෙයක් තමයි කළේ. මොකද්ද කළේ? සිටු පුත්‍රයා මේ රජවාසලට ගිහිල්ලා එනකොට අතරමඟට වෙලා සුරාසොඬු හිටියා. රාබීලා මත් වෙලා ඒවා ඒ රාබුනේව පෙන්නමින් අර රාබීලා කණේව පෙන්නමින් නේද ඒව පෙන්නමින් සිටු පුත්‍රයාගේ ගුණ වර්ණනා කරා. එහෙම තමයි යා කට්ටිය තමන්ගේ අනසකට ඔහොපත් කරා. ගුණ වර්ණාවට ලක් කරා. ගුණ වර්ණනා කරා සිටු පුත්‍රයා. ගුණ වර්ණනා කරලා තමන්ගේ පැත්තට නම්ම ගත්තා. කොහමද හිටියේ? රජවාසලට ගිහිල්ලා එන අතරමඟට වෙලා හිටියා. සිටු පුත්‍රයා රජවාසලට ගිහිල්ලා එන අතරමඟ ඉඳගෙන අතරමඟට ඉඳගෙන රාබීලා මත් වෙලා ඒ රාබුනේව පෙන්නමින් අර කණේව මේ කියනවා මොනවද මේ අර අමතර කණේව පෙන්නමින් මොකක් කරාද? සිටු පුත්‍රයා ගුණ කතනය කරා වර්ණනා කරා. ඒකෙන් තමයි ඒක තමයි යෙදූ උපක්‍රමය. හරිද? සිටු පුත්‍රයා සන්තක සීලු ධනෙ වියදම් වූ අයුරු දක්වන්නු. කොහොමද වියදම් වුනේ? මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට. සුවඳ විලවුන් වැනි දේවල් මිලදී. එකෙන් පටන්ගෙන නේද? එකෙන් පටන්ගෙන 100 200 1000 2000 ආදිස වේදාම වශයෙන් ඊට පස්සේ බොන්නට සම්බන්ධයට වැඩි වෙනකොට තවත් විදංගල ඒ විදිහට තියෙන විස්තරය ලියනවාද? සම්පූර්ණ විස්තරය ලියන්න. යාගේ සම්පූර්ණ ධනෙ නැතිවෙච්ච විදිය. අන්තිමට ගේත් විකුණන බව ලියන්න ඕන. අන්තිමට ගේත් විකුණන බව ලියන්න ඕන. හරිද? ඒ දක්වා තියෙන සියල්ල ලියන්න. පළමු දෙවන හා කෙළවර වයසේදී බුද්ධිමත්ව ක්‍රියා කළේ නම් ඔවුන් ලබන ගිහි හා පැවිදි සුවේ පිළිවෙලින් දක්වන්න. මම ඉස්සෙල්ලාම අහනවා සිටු පුත්‍රයාගේ පළමු වයස, මධ්‍ය වයස, අවසාන වයසේදී ගිහි පැවිදි වශයෙන් ඔහු ලබන්නා වූ තත්ත්වය. මට ඉස්සෙල්ලාම කියන්න සිටු පුත්‍රයා පළමු වයසේදී මොකක් වෙන්නට තිබ්බද?
ගිහි රහත් ඵලය හා පළමු ධනවත් සිටුවරයා සිටු නායකයෙක්. මම මෙහෙම අහන්නම්කෝ. මේ අහන්නම්කෝ ඔයගොල්ලෝගේ. ගිහිගේ හිටියනම්, ඒ කියන්නේ පැවිදි නොවි ගිහි තනතුරේ හිටියනම්, මහාන නොවි හිටියනම් සිටුවරයයි සිටු දේවියයි පළමු වයසේදී කවුරුන් බවට පත් වෙන්නට තිබ්බද? සිටු නායක තනතුරට. සිටු නායක තනතුරටයි ඔය දෙන්නම සිටු නායක තනතුර අපි කියනවා නායක තනතුරට පත් වෙන්න තිබ්බා. මධ්‍ය වයසේදී මොකක් වෙන්නද සිටු දෙන විදිහට හිටියනම් මහාන නොවි හිටියනම් මධ්‍ය වයසේදී දෙවන සිටු තනතුර ලබා ගන්න තිබ්බා. තුන්වෙනි වයසේ හිටියනම් තුන්වෙනි අවසාන වයසේ මධ්‍ය වයසේදී මොකක් වෙන්න තිබ්බද? තුන්වන සිටු තනතුර දෙන්නටම ලබා ගන්න තිබුණා. දැන් දෙන්නම මහාන වුණා නම් පළමු වයසේදී මහාන වුණා නම් රහත් වෙන්න තිබ්බා. සිටුවරයට රහත් වෙන්න තිබුණා. සිටු දියණියට අනාගාමි වෙන්න තිබුණා. අනාගාමි වෙන්න තිබුණා. සෝවාන් සකදාගාමි අනාගාමි වෙන්න තිබුණා. මධ්‍ය වයසේදී නම් සිටුවරයට අනාගාමි වෙන්න තිබුණා. අනාගාමි. දේවියට සකෘදාගාමි වන්නට තිබුණා. අවසාන වයසේදී නම් සිටුවරයට සකෘදාගාමි වෙන්න තිබුණා. සිටු දේවියට සෝවාන් වන්නට තිබුණා. සෝවාන් වන්නට තිබුණා. මේ ටික පියවරට මතක තබා ගන්නට අවශ්‍යයි. හරිද? ඔයගොල්ලෝ උචිත වගුවක් භාවිතා කරන මේ සඳහා උචිත වගුවක්. එතකොට මේ මෙන්න මෙහෙම එකක් ඔයගොල්ලෝ කරන්න පුළුවන්. මම ඔයගොල්ලෝ කැමති එකක් කරන්න මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. එතනදී මේ වඩාත් පැහැදිලි කරගන්න පුළුවන් ඔයගොල්ලෝ වගුවක් ආශ්‍රයෙන් මේක පිළිතුර සකසා ගත්තා නම් අපි ගත්තොත් එහෙම අපි ගන්නවා එක පැත්තකට ගන්නවා පළමු වයස, ඊළඟට දෙවන වයස, ඊළඟට තුන්වෙනි වයස. ඊළඟට අපි ගන්නවා මෙතනින් සිටුවරයා, සිටු දියණිය. කද්දේදිව මේ විදිහට අපිට වගුවක් ඔයගොල්ලෝ උචිත වගුවක් මේක සඳහා ගලප ගන්න ඔයගොල්ලන්ට මේ සඳහා උචිත වගුවක් මම මේ ඔයගොල්ලෝ පේනවද දන්නේ නැහැ. හරියට පැහැදිලි පේනවද දන්නේ නැහැ. දැන් මෙතන තියෙනවා සිටුවරයා එක මෙහෙකට අනිත් එකේ සිටු දියණිය. මේ පැත්තේ තියෙනවා වයස් කාණ්ඩ පළමුව, දෙවනව, තෙවනව. ඊළඟ සිටුවරයාගේ නැවත ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සිටු දියණිය එකක් නැවත ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. බෙදලා පළමු වයසේදී නම් සිටුවරයා ගිහි නම් අපිට පුළුවන් කියන්න නම් මේකත් අපිට වර්ග කරන්න පුළුවන්. ගිහි කල නම් පැවිදුණා නම් ගිහි නම් පැවිදි නම් කියලා මේ විදිහට වගුවක් හදාගෙන මම මේ ලියපුව පේන්න එතනට කමන්නේ. ඔයගොල්ලෝ නිකන් හිතලා මං කියන එකම නෝනට කමන්නේ උචිත වගුවක් හදන්න. උචිත වගුවක්. වගුව හදලා දැන් ඔයගොල්ලෝ මම කිව්වා මෙන්න මේ පැත්තේ. මේ දෙස තියෙනවා පහළට පේන තුනක්. පළමු වයස, දෙවන වයස, තෙවන වයස කියලා, අවසාන වයස කියලා. ඊළඟට මෙතන තියෙනවා ප්‍රධාන එකක් සිටුවරයා. මෙතන තියෙන සිටු දියණිය කියලා ප්‍රධාන එකක්. සිටුවරයාගේ නැවත ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. ගිහි නම් පැවිදි නම්. ගිහි ඊළඟට සිටු දියණියත් ගිහි පැවිදි. මේ විදිහට හදාගත්තා. ඊටාම පහසුවෙන් ඔයගොල්ලන්ට හොඳින් තේරෙන විදිහට අනිවාර්යයෙන්ම හදාගන්න පුළුවන් වේවි. මේක තේරුම මේ කියන පිළිතුර නිවැරදිව සකසා ගැනීම හැකියාව තිබේවි. ඒතකොට අපැහැදිලි නෑ ඔයගොල්ලන්ට වඩාත් පහසුවෙන් පිළිතුරු සොයා ගන්න පුළුවන්. ඊළඟට පහත් සඳහන් වචන පද සඳහා සමානාර්ථ පද පාඩමෙන් උපුටා දක්වන්න. දැන් මතක තියාගන්න මේ ටික ඔයගොල්ලෝ පන්තියට පැමිණි දවසට මම පොතේ තියෙන දන පෙන්වන්න කියනවා. අපි විශ්වාස කරනවා අපි ඉක්මනින් අපිට නැවත පන්තිය සාමාන්‍ය පන්තිය ආරම්භ කරන්න අවස්ථාව ලැබෙයි කියලා. එහෙම ලැබෙයි කියලා හිතනවා. ඉතින් ලැබුණොත් මේවා අනිවාර්යෙන් තියෙන දන මම අහනවා. සාමාන්‍ය පන්තිය තිබ්බනම් මම මේවා ඔයගොල්ලන්ට ලියන්න දීලා උත්තරේ විතරක් නෙවෙයි උත්තරේ තියෙන තැන පොතේ සටහන් කරනවා. ඔයගොල්ලෝ යන්තම් පැන්සල් ටික ඔයගොල්ලෝ අභ්‍යාස ඉදිරියට කරන්න. අකාරාදී පිළිවෙල ගැන අපි ගිය සතියේ ඔයගොල්ලෝගේ අවධානය යොමු කරා. දැන් අද අකාරාදී පොඩ්ඩක් පටන් ගත්තා. අපි ගිය සතිය අපි 8 වසරේත් අකාරාදී සාකච්ඡා කරලා තියෙන ඇති වෙන්නේ. ඒක නිසාම මම පොඩි කොටසක් ඔයගොල්ලෝගේ අවධානයට යොමු කරනවා. මේ පෙළපොතේ තියෙන කොටස අකාරාදී පිළිවෙලට අදාළව අකාරාදී පිළිවෙල ශබ්දකෝෂ භාවිතය කියන මාතෘකාව අපි ශබ්දකෝෂ භාවිතය අපි 8 වසරේ මාතෘකාවක් විදිහට 4 වෙනි පාඩමේ සාකච්ඡා කරලා තිනවා. ඒ පිළිබඳ නැවත අවධානය යොමු කිරීමක් තමයි මේ සිදු කරන්නේ. අද නැත්නම් වචන වලින් වාක්‍ය වලින් ඡේද හැදිලා තමයි ලේඛනය ගොඩනගන්නේ. කොහොමද ලේඛනය ගොඩනගන්නේ? අක්ෂර පද
ඊළඟට වාක්‍ය. අක්ෂරයක්, අක්ෂර වලින් පදත්, පද වලින් වාක්‍යයක්. නැත්නම් අක්ෂර, නැත්නම් අකුරු, අකුරු වලින් වචන, වචන වලින් වාක්‍ය හැදිලා තමයි සාමාන්‍යයෙන් භාෂාවක ලේඛනය ගොඩනැගෙන්නේ. අය කියන්නම් භාෂාවක ලේඛනය ගොඩනැගෙන්නේ භාෂාව ප්‍රධාන කොටස් දෙකයිනේ. එකක් තමයි කතන විවහාරය, කතා කරන භාෂාව. කතා කරන භාවිත කරන වෙනම භාෂාවක් අපි. දෙවෙනි එක තමයි ලේඛන විවහාරය. මේ කතා කරන්නේ ලේඛන විවහාරය කියන්නේ. ලේඛන විවහාරයේ ප්‍රධාන පදනම තමයි අක්ෂරමාලාව. මොකද ওই අක්ෂරමාලාවේ තියෙන අකුරු වලින් වචන හදනවා ගොඩනගන. හරිද? හරි. ඔයගොල්ලන්ට මේ අපැහැදිලිද මේ කතා කරන දේවල් එහෙම නැත්නම් මේ පේන්නේ නැති වගේ ස්වභාවයක් තියෙනවද? නැතුව ඇති කියලා එහෙම තියෙනම් කියන්න අනිවාර්යයි. හරි. එතකොට දැන් අකාරාදී පිළිවෙල. අකාරාදී පිළිවෙල කියලා කියන්නේ මොකක්ද? අකාරාදී පිළිවෙල කියලා කියන්නේ අයන්නේ සිට ෆ දක්වා සිංහල අක්ෂර මාලාවේ පිහිටි පිළිවෙල තමයි අකාරාදී පිළිවෙල කියලා කියන්නේ. අකාරාදී පිළිවෙලින් ලියනවා කියන එක වෙනම එකක්. අකාරාදී පිළිවෙල කියන එක වෙනම එකක්. අකාරාදී පිළිවෙල කියලා කියන්නේ අ අක්ෂරයේ සිට ෆ අක්ෂරය දක්වා අක්ෂර මාලාවේ අක්ෂර පිහිටි පිළිවෙල. ඒ සිංහල අක්ෂර මාලාව වෙනවා. ඉංග්‍රීසි අක්ෂර මාලාවටත් මෙවැනි පිළිවෙලක් තියෙනවා. ඉංග්‍රීසි අක්ෂර මාලාවේ තකාරාදියක් තියෙනවා. ඒ අකුරේ ඉඳලා Z අකුර දක්වා. ඒ අකුරේ ඉඳලා Z අකුර දක්වා මේකටත් පියවරක් පිළිවෙලක් තියෙනවා. හරිද? හරි. එතකොට මේ පිහිටි පිළිවෙල මේ අකුරු පිහිටින පිළිවෙලට අපි කියන්නේ අකාරාදී කියලා. දැන් අකාරාදී පිළිවෙල ප්‍රායෝගික භාවිත වන අවස්ථා ටික මතක තියාගන්න. ඔතන තියෙනවා 6ක්. 6ම පාඩම් වෙන්නට ඕන. මොකද නිබන්ධනයේ ඔයගොල්ලන්ට දීලා තියෙන නිබන්ධනේ මේව මතකෙන් ලියන්න තියෙනවා. ওই නිබන්ධන වල මතකෙන් ලියන හැම එකක්ම පාඩම් වෙලා තියෙනවා. හරිනේ? හරි. බලන්න මේ ශබ්දකෝෂ හා විශ්වකෝෂ වල වචන පෙළ ගැස්වීම මේක අපි කතා කරලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ නැවත පැහැදිලි කරගන්නවා. ශබ්දකෝෂ වල විශ්වකෝෂ වල වචන පෙළ ගැස්වීම මේකේ අකාරාදීන් තමයි හදන්නේ. ආයන්නේ වචන ටික ඉස්සෙල්ලම ආයන්නේ වචන ටික ඊළඟට ආයන්නේ වචන ටික ඊළඟට අපි ගත්තොත් ඉංග්‍රීසි භාෂාවත් එහෙමයි. ඒ අකුරේ වචන ටික ඉස්සෙල්ලම ඉංග්‍රීසි ශබ්දකෝෂයක් ගත්තොත් එහෙම මල්ලසේකරේම ගත්තොත් එහෙම අපි පේනවා ඒ අකුර ටික වචන ටික ඉස්සෙල්ලම ඊළඟට B අකුරේ වචන ටික ඊළඟට එහෙම තමයි පෙළට යන්නේ. දැන් සිංහල වලත් එහෙමයි. ඒතර ශබ්දකෝෂවල සහ විශ්වකෝෂවල වචන පෙළ ගස්සන අපි දන්නවා භාවිතා කරන අකාරාදී. අකාරාදී ප්‍රායෝගික භාවිතා කරන පළවෙනි අවස්ථාව. හරිද? ඊළඟට දෙවෙනි එක පුස්තකාලවල ග්‍රන්ථ නාමාවලි සකසන්න මේක භාවිතා කරනවා. පුස්තකාලවල ග්‍රන්ථ නාමාවලි පාඩම් කරගන්න. පුස්තකාලවල ග්‍රන්ථ නාමාවලි සකසන්න මේක භාවිතා කරනවා. මොකද පුස්තකාලයක් කියලා කියන්නේ විශාල පොත් ගොඩක් තියෙන තැනක්. විශාල පොත් ගොඩක් තියෙන තැනක්. ඒතර මේ පොත් තියෙන තැන බලා ගන්න පොතේ ආකාරයේ අනුව පොතක් හදනවා. ග්‍රන්ථ නාමාවලියක් හදනවනේ. මේ ග්‍රන්ථ නාමාවලිය හදනකොට අන්න අකාරාදී භාවිතා කරනවා. ඊළඟට දුරකථන නාමාවලි සකස් කරනවා. දුරකථන නාමාවලි දැන් වැඩි දක්වන්න ලැබෙන්නේ නැහැ. හැබැයි සාමාන්‍යයෙන් ওই රහන් දුරකථන කියන්නේ ස්ථාවර දුරකථන තියෙන බොහෝ තැන්වල ටෙලිකොම් වගේ තියෙන තැන්වල වාර්ෂිකව මෙවැනි දුරකථන නාමාවලියක් ලැබෙන බොහෝ තැන්වලට ඒතර මේ දුරකථන නාමාවලිය හදනකොට අන්න භාවිතා කරනවා අකාරාදී කියන එක. ඊළඟට ඡන්දලයිස්තු නාමාවලිය සකස් කරන්න. දැන් බොහෝ වෙලාවට ඡන්දලයිස්තු නාමාවලිය ඔයගොල්ලෝ ප්‍රායෝගිකව ගන්න ගිය අවුරුද්දේම අප සාකච්ඡා කරා. අපි හිතමු දැන් අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගාල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තුවට ඉල්ලන මන්ත්‍රීවරු එක පක්ෂයක අපි හිතමු පෞද්ගලික 13ක් ඉන්නවනේ. 13න් 10 දිනයිනේ තෝරගන්නේ. ඊළාට මේ අයට දෙන අංක. මේ අංක දෙනකොට එයා ඉල්ලනවා එක මට එක දෙන්න. හැමෝම ගාවම දැන් එයා අරයක් කියනවා මටත් එක දෙන්න. හැමෝම කැමති එකට. නේ? සමහරව කැමති 7ට. සමහරව 5ට නේද? ඔය 8 9 4 ඒ වගේ වෙලෙච්චර කැමති නෑ ගොඩක් අය. ඉතින් දැන් මෙන්න මෙහෙම කරන්න බෑනේ. එක එක්කෙනාට ඕන අංක දෙන්න බෑනේ. අන්න එතෙන්දී භාවිතා කරනවා මොකක්ද භාවිතා කරන්නේ? ඡන්ද නාම ලයිස්තුව හදන්නත් නේ? ඡන්ද ලයිස්තුව අර ඒ ලයිස්තුව හදන භාවිතා කරන අකාරාදී. ඒ අකාරාදී භාවිතා කරනකොට මොකද කරන්නේ? නමේ මුල අකුර තමයි එතෙන්දී භාවිතා කරන්නේ. නමේ මුල අකුර. ඉතින් ඒකෙදි බොහෝ වෙලාවට සමහර ඡන්ද ඉල්ලන අය මොකද කරන්නේ? උප්පැන්න ඉඳලම හදන අයත් ඉන්නවා. උප්පැන්න ඉඳලම හදා ගන්නවා මුලට යහවත් විදිහට සමහර වෙලාවට එහෙම කරන අවස්ථා තියෙනවා. හරිද? හරි. ඊළඟට ප්‍රශ්න පත්‍ර වල අනු කොටස් සැකසීම. ප්‍රශ්න පත්‍ර අනු කොටස්. තව අර ඡන්දනාම ලැයිස්තු නාමාවලි සකස් කිරීම කියන එකේ තව පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් ඔයගොල්ලෝ දන්නවා ඡන්ද පත්‍රිකාව තියෙනනේ. ඡන්ද පත්‍රිකාවෙත්
ඡන්ද පක්ෂවල නම් ටික තියෙන්නේ අකාරාදියට. නේද? ඡන්ද පත්‍රිකාවේ පක්ෂවල නම් ටික තියෙන අකාරාදිය හදලා තියෙන්නේ. අකාරාදියට. ඉතින් ওই සමහරලාට මේ සමහර පක්ෂ තමන්ගේ පක්ෂයේ නම හදනකොට බලනවා මුලටම ගන්න පුළුවන් අකුරකින් පටන් ගන්න. නම මුලටම එන එකක් බලනවා. ඒක ටිකක් අර පහසුයිනේ. එහෙම අවස්ථා තියෙනවා. ඡන්ද ලැයිස්තු නාමාවලිය හදනකොට ඔන්න අකාරාදී භාවිතා කරනවා. ඊළඟට ප්‍රශ්න පත්‍ර අනුකොටස් දැක්වීම. ප්‍රශ්න පත්‍ර අනුකොටස් දක්වන්න අකාරාදී භාවිතා කරනවා. විවිධ ලේඛන වල සංඛ්‍යා නියෝජන වනසේ අකුරු ඉදීම් මේවට අකාරාදී භාවිතා කරනවා. ඔය අකාරාදී භාවිතා කරන ප්‍රායෝගික අවස්ථා කිහිපයක් තමයි සඳහන් කරන්නේ. ඊට උදාහරණ අවස්ථා මෙතන තියෙනවා. ඔයගොල්ලෝ මම එදත් මතක් කරා මේක ඉච්චර පැහැදිලි නෑ. ලීසි මෙතන මේ පැහැදිලි කරගෙන ගන්න එකත් එක්ක ඔයගොල්ලන්ට මෙතන පුළුවන්. දැන් මේ කියන එක තේරෙනවනේ නේද? ආයන්න ඉස්සෙල්ලම තියෙන ආයන්න දෙකට ඊයන්න දැන් මේකේ මේ ටිකෙන් තෝරලා ගන්නවා. තෝරලා ගත්තාම ආයන්න ඉස්සෙල්ලම තියෙන ටික ගන්න. ඊළඟට ආයන්න ඊළඟට අක්ෂර මාලාවේ තියෙන්නේ. ඊළඟට ඊයන්න තියෙන ඊළඟට උයන්න, කයන්න, ගයන්න, චයන්න, මයන්න, රයන්න, සයන්න මේ අකුරු ටික තමයි අක්ෂර මාලාවේ ඒවා හැම වචනයකම අක්ෂර මාලාව ඉස්සෙල්ලම තියෙන අකුරු අරගෙන තමයි මේ අකාරාදිය පෙළගස්සලා තියෙන්නේ. ඒතර වචනයක මූල අකුර සමාන වුණාම නම් ඊළඟට ඒ වචන අරගෙන ඉවරලා ඒවයි අනුපිළිවෙල අනුව ගොඩනගනවා කියන එකක් තියෙනවා. හරිද? හා. ඔගොල්ලෝ ගාව ඇති නිබන්ධන. නිබන්ධනට යනකො පොඩ්ඩක්. නිබන්ධනේ 8 වෙනි පාඩමේ නිබන්ධනෙට පාඩමේ නිබන්ධනේ මේ තීරපතා මේ ප්‍රශ්නේ නූතන සිංහල අක්ෂර මාලාව අකාරාදී පිළිවෙලින් ලියා දක්වන්න. නූතන සිංහල අක්ෂර මාලාව අකාරාදී පිළිවෙල ලියන මේ අකාරාදී ලියනකොට ඉස්සෙල්ලම කරගන්න ඕන ඔයගොල්ලෝ අංක යොදා ගන්න ඕන. හරිද? අංක යොදන්නට ඕන. අංක යොදා ගන්නට ඕන. සාමාන්‍ය අක්ෂර මාලාවක් ඔයගොල්ලෝගේ අච්චුපති තියෙන අක්ෂර මාලාව අපට බලන්න. මේ අක්ෂර මාලාවේ තියෙන පිළිවෙල අනුව අංක යොදන්න. අංක යොදලා අංකයට අනුව තමයි අකුර ලියවෙන්න ඕන. මේක මතකින් ලියන්න ඕන. දැන් අන්නර පොතේ අපි දැන් සාකච්ඡා කරානේ අකාරාදී පිළිවෙල ප්‍රායෝගික භාවිතාවන අවස්ථා 6ක්. ඒ 6 මෙතනට මතකින් ලියන්න ඕන. ඉතින් ඕක අපි සාමාන්‍ය පන්තිදී කරන්න ඕන වැඩක් මතකින් ලියන එක. භාවිතා කරන අවස්ථා කිවි මතකින් ලියන එක සාමාන්‍ය පන්තිදී අපි කරන්න ඕන වැඩක්. ඔයගොල්ලෝ ලියන්න නොලියුවා කියලා ගැටලුවකුත් නැහැ. මොකද ඔයගොල්ලෝ පොතේ දින එකක් නේ අපෝ ලියන්න කියන්නේ. පන්ති සාමාන්‍ය පන්ති නම් මම ඕක පාඩම මතකින් ලියවනවා. මතකින් ලියන අය විතරක් ලියන අනිත් අය ලියන්න එපා. මොකද තේරුමක් නැහැ පිටපත් කරන එක නෙවෙයි මෙතන කරන්න ඕන. මේකෙත් අපි දෙකක් විතර සාකච්ඡා කරා මට මතක විදිහට. කතා කරා නේද දෙකක් විතර? ඔව් දෙකක් විතර සාකච්ඡා කළා. එතකොට පළවෙනි දෙක අපි සාකච්ඡා කරා. අපි තව ටිකක් තියෙනවා. අපි ඒ කීපයක් පොඩ්ඩක් නිකන් කීපයක් විතරක් බලමු. අද පොඩ්ඩක් අවබෝධ කර ගන්න ඕන නිසා බලන්න. සියද ඉතුරු ටික ඔයගොල්ලෝ කරලාද තියෙන්නේ? සියදර වැලි මළුවේහි ධම්මදිවතර. ඔව්. කරලානේ? හරි කරලා නැතක් කමන්නේ කරලා නැත්තම් ඔය අතර ටක් ගාලා කරන්නත් පුළුවන්. බලන්න සියදර වැලි මළුවේහි ධම්මදිවතර කියන වචන හතරෙන් පළවෙනි අකුර පළවෙනි අකුර මොකද්ද? සියදර කියන එකේ පළවෙනි අකුර කියන්නේ? අල්සයන්. අල්සයන් නන්න හොඳට සියන්න නෙවෙයි. සියන්න කියනනම් වැරදි. පළවෙනි අකුර තමයි අල්සයන්. වැලි කියන එකේ පළවෙනි අකුර මොකක්ද? අල්වයන්. අල්වයන්. තුන්වෙනි එකේ පළවෙනි අකුර මොකක්ද? අල්මයන්. අල්මයන්. දඹදිව කියන වචනේ දඹදිවතර කියන වචනේ පළවෙනි අකුර අල්දයන්. හරි. සියදොර කියන එකේ දෙවෙනි අකුර මොකක්ද? අල්යයන්. අලයන්. අන්න ඔන්නෝක තමයි මට දැනගන්නට අවශ්‍ය වුණේ. ඒක දැනගන්න. හරිද? දැන් මේක අවබෝධ කරගමු අපි. අවබෝධ කරගෙන අපි ඊළඟ කොටසට යමු. යන්න. හරියට හරි. ඔයගොල්ලෝ මම දන්නවා මම ඔහොම කිව්වා ඔයගොල්ලෝ අනිවාර්යෙන් කියන එක දන්නවා. මතක තියාගන්න පුතේ මේවායේ පළමු අකුර දෙවෙනි අකුර හඳුනා ගැනීම අතිශය වැදගත්. එකම වචනේ එකම අකුරෙන් එන වචන දෙකක් ආවොත් ලියන්න. දැන් සියදොර වැලි මළුවේහි දඹදිවතර කියන එකේ මේ බලන්න. සියදොර වැලි ඊළඟට මළුවේකි නේද? මළුවේකි ඊළඟට දඹදිවතර දඹදිවතර කියන එක අපි දන්නවා පළවෙනි අකුර නම් හරි.
පළවෙනි එක අකුර තමයි අල් සයන්. මේකේ අල් වයන්. මේකේ අල් මයන්. මේකේ අල් දයන්. මේකේ දෙවෙනි අකුර වෙන්නේ පුතේ පේන්න තියෙන යයන්නවත්, පේන්න තියෙන ලයන්නවත්, පේන්න තියෙන නුයන්නවත්, පේන්න තියෙන බයන්නවත් නෙවෙයි. දෙවෙනි අකුර වෙන්නේ පළවෙනි අකුරත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ඊළඟ අකුර. දැන් මේකේ පළවෙනි අකුරත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ඊළඟ අකුර මොකද? සියන්න හැදිච්ච ඊළඟ අකුර. සියන්න කියලා කියන්නේ අල් සයන්නයි. යන්න යන්නයි. එහෙනම් වැලි කියන එකේ දෙවෙනි අකුර මොකක්ද? පළවෙනි අකුර අල් වයන්. දෙවෙනි අකුර යන්න ඇයන්න. මයන්න කියන එකේ පළවෙනි අකුර අල් මයන. දෙවෙනි අකුර මොකක්ද? අයන්න අයන්න. දඹදිව කියන එකේ පළවෙනි අකුර අල් දයන්න. දෙවෙනි අකුර මොකක්ද? අයන්න අයන්න. මෙන්න මෙහෙම තමයි අපි දෙවෙනි අකුර හොයන්නේ. එහෙනම් දැන් තුන්වෙනි අකුර කියන්නේ පළවෙනි එකේ තුන්වෙනි අකුර කියන්නේ අයන්න අයන්න. හතරවෙනි අකුර කියන්නේ අයන්න අයන්න. පස්වෙනි අකුර කියන්නේ අයන්න හයවෙනි අකුර කියන්නේ ඔයන්න හත්වෙනි අකුර කියන්නේ අරයන්න නවවෙනි අකුර කියන්නේ අයන්න මෙන්න මේක පුළුවන් නම් තමයි අකාරාදී පිළිවෙලින් වචන සමාන අකුරු සමාන වන අවස්ථාවක ඊළඟ අකුරෙන් අකාරාදී හදා ගන්න පුළුවන් වෙනවා. තව එක දෙයක් උදේ පැහැදිලි කරලා මම මේක නවත්තනවා. මොකද ගියවරු දෙක කතා කරගෙන නිසා අපි 10 වසරේ කොහොමද මේක සාකච්ඡා කරන විස්තරාත්මක අකාරාදී පිළිවෙල කොහොමද කතා කරමු. අපි හිතමු නෑ මම මේක ඔයගොල්ලෝ අභ්‍යාස දෙන අභ්‍යාස තාවම කතා කරන්න. හරිද? හරි. ඒ අනුව ගත්තාම සියදුර වැලි මළුවේහි දඹදිවතර කියන වචන හතරෙන් පළවෙනි වචනේ කියන්නේ ඉක්මනට එන දඹදිව කියන වචනේ නේද? දඹදිව කියන වචනේ. දෙවෙනි වචනේ මළුවේකි කියන වචනය. තුන්වෙනි වචනය වැලි කියන වචනේ. හතරවෙනි එක සියදුර කියන වචනේ. සෙසු රජ නරපණුවන් කිම බැඳ වෙර. පළවෙනි අකුර කියන්නේ සෙසු කියන එකේ අල් සයන. නරපණුවන් කියන එකේ පළවෙනි අකුර කියන්න අයන්න කිම බැඳ කියන එකේ පළවෙනි අකුර කියන්න අයන්න වෙර කියන එකේ පළවෙනි අකුර කියන්න අල්වයන්න අල් සයන් අල් නයන් අල් කයන් අල් වයන් කියන එකෙන් ඉස්සෙල්ලම තියෙන අක්ෂරමාලාව මොකද්ද? අල් කයන් කියන වචනේ කියන්නේ කිම බැඳ කියන එක තමයි පළවෙනි වචනේ. අංක එකට එන්න ඕන ඉස්සෙල්ලම එන්න ඕන. දෙවෙනි අකුර මොකක්ද? නයන් අල් නයන්. අල් නයන් කියන්නේ අල් නයන් කියන නරපණුවන් කියන එක දෙකට එන්න ඕන. තුන්වෙනි වෙන්නේ එහෙනම් වෙර කියන එක. හතරවෙනි වෙන්නේ සිසු රජ කියන එක. හරි. වනවිල් වැදත් පොල් සේවලඟ තවරා කියන එකේ වයන්නේ පළවෙනි අකුර. වනවිල් කියන එකේ පළවෙනි අකුර මොකද්ද? අල්වයන්න අල් වයන්. වනවිල් කියන එකේ දෙවෙනි අකුරක් කියන්න මට. අල්ලයන් අයන්න. හරි. වැද කියන එකේ පළවෙනි අකුර කියන්න. අල්වයන්න දෙවෙනි අකුරක් කියන්න. අයන්න තුන්වෙනි බොල් කියන එකේ පළවෙනි අකුර කියන්න. අල්බයන්න අල් බයන්න. සෙවලඟ තවරා කියන එකේ පළවෙනි අකුර කියන්න. අල්සයන්න සයන්න. දැන් මේ ටිකෙන් ඉස්සෙල්ලා වෙන වචනේ මොකද්ද? අල් බයන්න කියන බොල්. අල්බයන්න ඊළඟට දෙවෙනි වෙන්නේ මොකද්ද? වනවිල් වනවිල් වනවිල්. ඒකේ අල් වයන්නක් තියෙනවා. අනිත් එකෙත් වැද කියන එකෙත් අල් වයන්න. ඊට පස්සේ ඒකේ ඔන්න තේරුම් ගන්න උතන තේරින අය විතරක් තේරින අයට ගැටලුවක් නැහැ. නොතේරින අය තේරුම් ගන්න. වනවිල් කියන එකේ වැද කියන එකේ වයන්නෙන් තමයි වචන දෙකම පටන් ගන්න. අල් වයන්නෙන් වචන දෙකම පටන් ගන්න. දෙවෙනි අකුරු දෙකට යනවා ඊළඟට. මොකද්ද? දෙවෙනි අකුර අයන්න වනවිල් කියන එකේ වැද කියන එකේ දෙවෙනි අකුර ඇයන්න. ඒ අනුව අයන්න නෙවෙයි අයන්න කියන දෙකෙන් ඉස්සෙල්ලාම එන්නේ අයන්න නිසා වනවිල් කියන එක තමයි දෙකට එන්නේ. තුන්වෙනි වෙන්නේ වැද. හතරවෙනි වෙන්නේ මොකද්ද? සේවලඟ තවරා කියන. හරි. ඝනවැල් කැල අරගෙන අතිනුදුරා කියන එකේ එකට එන වචනේ කියන්නේ ඉස්සෙල්ලාම එන වචනේ අතිනුදුරා. දෙකට එන්නේ මොකක්ද? අරගෙන තුන්වෙනි වෙන්නේ කැල හතරවෙනුව ගණවල්. දිගුල් සිංගු යමු කැරකර අඹරා කියන එකේ පළවෙනි වචනේ මොකක්ද? කාරාදී පළවෙනි වචනේ අඹරා කියන එක. දෙවෙනි වචනය කැරකර. තුන්වෙනි වචනය දිගුල් තුන්වෙනි වචනය සිංගු යමු. හරි. පිළිමල් වනමි උන් දකුණු දුරා කියන එකේ පළවෙනි වචනය
දකු දාකු. දෙවෙනි වචනය නුදුර නුදුරා නුදුරා කියන එක. තුන්වෙනි වචනය පිළිමල් පිළිමල් කියන එක. හතරවෙනි වචනය වනමී. වනමිනිවුන් මම හිතනවා මේ ප්‍රමාණයෙන් ඔයගොල්ලෝට යම් අවබෝධයක් ගන්නට පුළුවන් වේවි. නිසා ඒක මම හිතන්නේ විතර අමාරු නෑ. ස්වභාවෝක්ති අලංකාරය යන කුමක්ද? උදාහරණ කවියක් ලියන්න. පුතා ස්වභාවෝක්ති අලංකාරය කියන්නේ මොකක්ද කියලා කවුරු හරි කියන්න මට. ස්වභාවෝක්ති අලංකාරය කියන්නේ ස්වභාවෝක්ති අලංකාරය කියන්නේ මොකක්ද කියලා කියන්න. කවුරු හරි. ස්වභාවෝක්ති අලංකාරය යමක් ඒ විදියටම දැක්වීම හරියට හරි. ඔක මෙහෙම ලියා ගන්න මම කියන විදිහට ලියා ගන්න. ඔය කිව්ව එක හරියට හරි. යමක தත්ත්වේ ඒ ආකාරයෙන්ම යමක් ඒ ආකාරයෙන් ඉදිරිපත් කරනවා කියන එක ස්වභාවෝක්ති කියලා. ඒක තියෙන විදිහටම කියමු. කොලාවස්සේ මම කතා කරා පාකිදසෝයි පාඩම ප්‍රශ්නයක් තිබ්බා. සාමාන්‍ය විචාර ප්‍රශ්නයක් ඕක විදිහට ප්‍රශ්නයක් එනවා. ස්වභාවෝක්ති අලංකාරය කියලා කියන්නේ යමක ස්වභාවය යමක ස්වභාවය ඒ ලෙසම ඉදිරිපත් කරන එක. ස්වභාවෝක්ති අලංකාරය කියලා කියන්නේ. ස්වභාවෝක්ති අලංකාරය කියලා කියන්නේ. එතකොට දැන් උදාහරණ මෙහෙම ලියා ගන්න උතර මේ ස්වභාවෝක්ති අලංකාරය කියන්නේ මොකක්ද කියලා ලියා ගන්නකො. යමක යමක් ඇති ලෙසම යමක ස්වභාවය එලෙසම ඉදිරිපත් කිරීම. යමක ස්වභාවය එලෙසම ඉදිරිපත් කරනවා. යමක ස්වභාවය එලෙසම ඉදිරිපත් කරනවා. යමක ස්වභාවය එලෙසම ඉදිරිපත් කිරීම. උතන හොඳ කවියක් මම ඔයගොල්ලන්ට මතක් කරනවා මේ ඔයගොල්ලෝ පොතේ තියෙන යමක් ඇත්තටම ඉදිරිපත් කරන නැත්නම් යමක් තියෙන ස්වභාවය අතර ඉදිරිපත් කරන එකට මේක තවදුරටත් පැහැදිලි කරනම් පුතේ මෙහෙම මතක තියාගන්න. ඒ කියන්නේ මේ ස්වභාවෝක්ති අලංකාරය කියලා කියන්නේ එතනදී නිර්මාණකරුවා අර්ථ රසය දන්වන්න, ශබ්ද රසය දන්වන්න විවිධ අලංකාර වෙන අලංකාර භාවිතා කරන්නේ. ඒ කියන්නේ මොනවද? උපමා භාවිතා කරන්නේ නැහැ. රූපක භාවිතා කරන්නේ නැහැ. වක්‍රෝක්ති භාවිතා කරන්නේ නැහැ. එහෙම නැත්නම් ව්‍යංග්‍යාර්ථ භාවිතා කරන්නේ නැහැ. ධ්වනිතාර්ථ භාවිතා කරන්නේ නැහැ. තියෙන දේ ඒ විදිහටම ඉදිරිපත් කරනවා. උපමා අලංකාර භාවිතා කරන විශේෂයෙන්ම ආර්ථ රසය දැනීම සඳහා උපමා අලංකාර භාවිතා කිරීම. ඊළඟට වක්‍රෝක්ති නැත්නම් අපි කියනවා ධ්වනිතාර්ථය භාවිතා කිරීම මොනවත් කරන්නේ නැහැ. තියෙන එක ඒ විදිහට ඉපැක් කරලා මට මේ කවියේ වචනේ එක පෙළිය මතකෙට එන්නේ දැන්ට. ඔයගොල්ලෝ මතක් වේද මම හිතන මම කියනකොට මට දැන් ආයෙත් මතකෙට එන්නේ නැහැ. ඒ ගම මැදින් ගලනා ගඟ මනහරය කඩමණ්ඩියේ පිහිටියේ ගම කෙළවරය මතකද ඔයගොල්ලෝ කවිය? කඩමණ්ඩියේ පිහිටියේ කවිය මතක නෑ අදහස මතකයි නේද? ඔව් මම මතක් වුණොත් කියන්නම්. ගොඩමඩ දෙකම නේද? එහෙම නේද? ගොඩමඩ දෙකම සල්සාරේ පළබරය ගොඩමඩ දෙකම සරුසාරයේ පළබරය ඊළඟ පේලිය හරියට ගොඩමඩ දෙකම සරුසාරයේ පළබරය ඒ ගඟ මැදින් ගලනා ගඟ මනහරය මම දෙවෙනි පද පිළි දැන් මතක නැහැ. අන්තිම පද දෙක තමයි අර දෙක. ඒ ගම මැදින් ගලනා ගඟ මනහරය කඩමණ්ඩියේ පිහිටි ගම කෙළවරේ. ඊට කලින් තව එකක් තියෙනවා. කටුරොද්ද ගම්මානේ කියන්න පුතා. කටුරොද ගම්මානේ තරමක් පිටිසරය. අන්න හරි. කටුරුද ගම්මාන තරමක් පිටිසරය. ඒ ගම මැදින් ගලනා ගඟ මනහරය කඩමණ්ඩියේ පිහිටියේ ගම කෙළවරය. හොඳම ස්වභාවික උදාහරණයක්. ඒ උපමා අලංකාර මොනවත් නැහැ. ඒ ගමේ ඇත්ත ස්වභාවය ඒ ආකාරයෙන්ම විස්තර කරලා තියෙනවා. ඒ ආකාරයෙන් විස්තර කරලා තියෙනවා. අතෙන්ට ඔයගොල්ලෝ ලියන්නේ උදාහරණ කවිය. ඔයගොල්ලෝ නිබන්ධනේ මෙන්න මෙතෙන්ට. යමක් ඇත්තද ඇත්තටින් විස්තර කරගෙන. හරිද? හරි. කවිය ලියලා තියන්න. ඊළඟ අතිශයෝක්ති අලංකාරයන කුමක්ද? උදාහරණ කවියක් මගින් ලියලා ගන්න. අතිශයෝක්ති අලංකාරය කියලා කියන්නේ මොකක්ද කියලා අහන්න.
අතිශෝක්ති අලංකාරය. තිබෙන ආකාරය නොකියා වැඩිපුර කීම. එහෙම ලියා කියන ගන්න. දේට වඩා වැඩි දෙයක් කියව. මෙහෙම ලියා ගන්න ඔතෙන්ට අර මේ නිබන්ධනේ ලියා ගන්න. අතිශෝක්ති අලංකාරය. ඇත්ත තික්මව දැක්වීමනේ කියන්නේ. අපි කතා කරන වහරෙන් කියනවා මෙන්න මෙහෙම. ඒක ලියා ගන්න කතා කරන වහරෙන්ම තිබෙන ආකාරය නොකියා වැඩිපුර කීම. තිබෙන ආකාරය නොකියා වැඩිපුර කියනවා. තිබෙන ආකාරය නොකියා වැඩිපුර කියන එකට තමයි අතිශයෝක්ති අලංකාරය කියලා කියන්නේ. අතිශයෝක්ති අලංකාරය කියලා කියන්නේ ඒකට. වැඩිපුර කියන එක. එතෙන්ටත් කවියක් ලියන්න ඕන තේන සභාවට වඩා වැඩිපුර කියන දැන් උදාහරණයක් මෙන්න මෙහෙම කියන අපි සාමාන්‍ය විවහාරය ගත්තොත් එහෙම කිතුල් රෑන් වගේ කෙස් වැටිය. කිතුල් රෑන් වගේ කෙස් වැටිය. තේන සභාවට වඩා වැඩිපුර තමයි එතන විස්තර වෙන්නේ. තේන සභාවට වඩා වැඩිපුර විස්තර වීමක් වෙන්නේ. කවියක් ලියන්න ඕන මෙතෙන්ට. මොකද්ද හොඳ කවියක්? ඔයගොල්ලෝට ඇහෙනවද මම කියන එක? ඔව් සර්. වෙනවද? ටෙක්නිකලි පොඩි ගැටලුවක් ඇවිල්ලා තියෙන එකයි. එකමක් නැහැ. පේනවද විෂුවල් එනවද? මොකද්ද? පේනවද මේ ස්ක්‍රීනේ පේනවද? ඔව් සර්. පේනවා. හරි හරි. දැන් කවන්න නැහැ මෙහි ප්‍රශ්නයක් වෙන්නේ නැති. හරි පොඩක් හරි මේ දෙකෙන් පස්සේ මම ඔයගොල්ලෝගේ අවධානය යොමු කරනවා මේ දැන් මේ අර නිබන්ධනයේ තියෙන අභ්‍යාස ටික කරන්න මෙතන. හරිද? නිබන්ධනයේ කොටසක් තියෙනනේ. ඒ කොටස කරන්න. එතනට මේ මෙතන කවියකුත් තව හොයලා ලියන්න ස්වභාව අතිශයෝක්ති අලංකාරය දක්වන මම ඔයගොල්ලෝ උදාහරණයක් කියන්නම්. නොපුබුදු තැඹිලි මල් දැක ඇගේ උදාහරණයක් මතක් හිටිනවා නමුත් නොපුබුදු තැඹිලි මල් දැක මතක හිටින්නේ නැහැ. හොඳ කවියක් අපි සාමාන්‍ය විහාර කවියක් ඕන තරම් අපිට පුළුවන් මේ දැන් මේ සැලින් සංදේශන ඕන තරම් කවි දිනවා නේද? දැන් උදාහරණයක් හරි මේ සමහරව හිතන්නේ ඉවරයි කියලා මේ කමක් නැහැ මට අර ගෙදර වැඩ ටික සාකච්ඡා කරගෙන බැරි වෙච්ච නිසා තමයි නැවත ආවේ ලොග්ගුනේ. ඒක නිසා පොඩ්ඩක් අපි එකත් පොඩ්ඩක් බලමු. දැන්ට මම ඔයගොල්ලන්ට කතා කරමින් හිටියේ මේ ස්වභාවෝක්ති සහ අතිශයෝක්ති කියන කාරණා දෙක. ඒ නිබන්ධනයේ තියෙන අභ්‍යාස සියල්ල කරන්න. එතකොට නිබන්ධනයේ තියෙන අභ්‍යාස වලට අපේ නැවත පොඩ්ඩක් ඒක පොඩ්ඩක් අපි මුලින් ඉඳලා පොඩ්ඩක් බලාගත්තොත් මොන ටිකද කරන්න ඕන කියලා දැනගන්න ඕන නිසාම විශේෂයෙන් මේ නිබන්ධනය අපි ඊළඟට කතා කරන්නේ අපිට ඊළඟට මේ අපේ මාසෙට දාන නිබන්ධනය මේ නිබන්ධනයේ තියෙන සියල්ල අවසන් වෙලා තියෙනවා. අටවෙනි පාඩමට දාලා සියලුම අභ්‍යාස අවසන් කරලා තියාගන්න. මම හිතන දැන්ටත් අවසන් කරලා තියෙයි. මේ පාඩමට දාලා කිසිවක් ඉතුරු කරගන්න එපා. කිසිම කොටසක් ඉතිරි කරගන්න එපා. හැම එකක්ම අවසන් කරගන්නට ඕනේ ඒකේ. ඊළඟට ගත්තොත් එහෙම පෙළපොත ගත්තොත් පෙළපොතේ තියෙන ඒවායින් පෙළපොතේ තියෙන අභ්‍යාස වලට ගියොත් අපි ඒකේ ප්‍රශ්න ටික උත්තර ලියලා මේ ටික උත්තර ලියන්න පුළුවන්. මම ඒක කලින් පැහැදිලි කිරීමක් කරා උත්තර ටික ලියන්න කියලා කිව්වා. උත්තර ටික ලියලා මෙන්න මේ ව්‍යාකරණ පොතේ මොනවත්ම ලිව්වේ නැහැ කියලා මගේ මතකේ නේද? මේ කියන්නේ අකාරාදි පිළ සම්බන්ධයෙන් ලිව්වේ නැහැනේ මොනවද? නේද? අකාරාදි පිළ සම්බන්ධයෙන් මොනවද ලිව්වේ නැහැනේ? හරි. අකාරාදි පිළ සම්බන්ධයෙන් මොනවද ලිව්වේ නැති නිසා ඒක එහෙම තියෙන්නරින්න මොකද අකාරාදි පිළ සම්බන්ධයෙන් පොඩි සටහනක් මම ඊළඟට සාකච්ඡා කරනවා. සටහනක්ම නෙවෙයි අභ්‍යාස කීපයක්. අභ්‍යාස කීපයක් ඊළඟට සාකච්ඡා කරනවා. ඒක නිසා ඒක එහෙම තියෙන්නරින්න අනිවාර්යෙන් ඊළඟ දවසේ ව්‍යාකරණ පොත සූදානම් කරලා තියාගන්න. රචනා සම්බන්ධවත් අපි ඊළඟ දවසේ කතා කරනවා. රචනා පොත නැති වෙන එක අපිට කරන්න දෙයක් නෑ. එතන ටික කතා කරන්න ඕන නිසා. ඊළඟට මෙන්න මේ නිබන්ධනේ ඊළඟ දවසේ සූදානම් කරගන්න ඕගොල්ලෝගේ අභ්‍යාස සඳහා
විශේෂයෙන්ම 9 වෙනි පාඩමට දාලා නිබන්ධනයක් නැහැ. 9 වෙනි පාඩමේ තියෙන ප්‍රායෝගික දෙක අපි කතා කරන්නට ඕන. ඊළඟ සමාජගත බලමු මේකට අදාළ මොනවා හරි කතා කරන්න පුළුවන්. ඊළඟ ඉතින් සබ්ලාති 10 11 පාඩම් දෙකට අදාළව කතා කරන්න තියෙන අපිට. ඒ වගේම ලබන සති තව කාරණාවක් මතක් කරනවා. ඔයගොල්ලන්ට කිව්වා 11 වෙනි පාඩමේ පාඩම් අංක 11. පාඩම් අංක 11 පාඩම් අංක 11 ඔයගොල්ලන්ට කිව්වා මේ කවි දෙකක් පාඩම් කරගෙන කවි තුනක් තියෙන කවි තුනම පාඩම් කරගන්න කවි තුන පාඩම් කරගෙන ඊළඟ දවස් සූදානම් වෙන්න. එතකොට මේ පන්තියට ආපු සම්බන්ධ වෙච්ච එක ගැන ගොඩක්ම සතුටුයි හැම කෙනෙක්ම. මොකද සමහර වෙලාවට සමහරු උහුම අතහැරලා දානවා. ඔයගොල්ලෝ නෙවෙයි දැන් මම වුණත් දැන් අවසාන විනාඩි 5-10 නම් ඉතින් ආයේ ඒක එන්න ඇච්චර උත්සාහ කරන්නේ නැහැ. මොකද මේ පන්තියේ මමත් පන්ති වලට සම්බන්ධ වෙනවා සමහර වෙලාවට. මේ කැම්පස් එකේ සමහර ලෙක්චර්ස් වලදී දැන් තියෙන්නේ අපිට ඔන්ලයින් තියෙන ඒවා. එතකොට ඒකෙදි මම වුණත් අන්තිමට ඉංග්‍රීසි යන්න උත්සාහ කරනදී ඔයගොල්ලෝ හැතරම එම් බැලුවාම ඉතාලම හොඳයි. මටත් වඩා හොඳයි. මේ අන්තිම මොහොතට හරි සම්බන්ධ වෙලා ගියොත් අපේ දෙන්නෙක් ආව නේද? මලින්දුයි අනිත් කෙනා නම හරියට පේන්නේ නැහැ. ඈ අදමින්දුයි ඉන්නව නේද? ඒ කෙනා ඉන්නව නේද? හරි. අන්තිම මොහොතේ හරි ආපහු ආවේ. ඉතින් මොකක් හරි උමනාවක් තියෙන නිසා නේද? කැපවීමක් තියෙන නිසානේ. ඒ ගැන ගොඩාක් සතුටු වෙනවා මම. නේද? අපේ කවුද දාමින්දු තාසි මට පොඩක් කියන්නකො ඉක්මන් කරලා ඔයගොල්ලෝ කවි ටික පාඩම් කරාද ඔක්කොම? ඒක කතා කරලා අපි අවසන් කරමු පාඩම. සර් 7 වෙනි පාඩමේ කවි ටිකනේ පාඩම් කරන්න කිව්වේ. 7 නෙවෙයි 11 කිව්වනේ. 7 කිව්වේ 7 වෙනි පාඩම 7 කිව්වේ සර්. මොකද කිව්වේ? ඇයි අර කුමාරතුංග මුනිදාස මහතාගේ පද්‍ය පන්ති ආශ්‍රයෙන් කවි දෙකක් කිව්වේ නෑ. කිව්වේ නෑ සර්. එහෙනම් හරි. එහෙනම් ඕනේ නැහැ. ඒක පාඩම් කරන්න එපා එහෙනම් දැම්ම. එහෙනම් 7 වෙනි පාඩම සූදානම් කරගෙන 7 වෙනි පාඩම අපි ඊළඟ දවසේ ගමු. ඊළඟට ඔයගොල්ලන්ට තව දෙයක් කියන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ අභ්‍යාස කරලා මං කෝ WhatsApp කරන්න කියලා. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ අභ්‍යාස කරලා නම් අභ්‍යාස කරපු අභ්‍යාස මගේ අර WhatsApp නම්බර එකට එවන්න. හරිද? 077යි 90යි 635 කියන WhatsApp නම්බරයට හැම කෙනෙක්ම අභ්‍යාස කරලා ඉවරලා එවන්න. මොකද මට දැනගන්න වෙන ක්‍රමයක් නැහැ මේ කාල සීමාව තුළ කරාද කියලා. ඉතින් ඕවා ආපහු පන්තියට ආවහම බලනවා. එතකන් ඔයගොල්ලෝ වැඩ ටික කරනද කියලා දැනගන්න ඕන නිසා මේ දුන්නු වැඩ ටික අනිවාර්යයෙන්ම WhatsApp කරන්න. ඊළඟ දවස් සූදානම් වෙන අද වෙලාව පොඩි ගැටලුවක් තියෙන නිසා ඊළඟ දවස් සූදානම් වෙන 7 වෙනි පාඩමේ පද්‍ය පන්තිය පාඩම් දීලා ඒකත් ඔයගොල්ලෝ ලියන්න. මොකද ඒක ලියන්න කිව්වේ නෑ මම. තාම පාඩම් අරගෙන අවසන් කරන්න නැති නිසා ඒකත් සූදානම් කරගන්න. එහෙනම් ආපහු පන්තියට සම්බන්ධ වෙච්ච එක ගැන ගොඩක්ම සතුටුයි. හැම කෙනෙක්ම තියෙන ඕමනා උනන්දුව ගැන අතරම සමහරවිට පුදුමයි නේද මේ රෑ වෙලත් එක්ක. දැන් 11 වසරේ ළමයිට මම සමහරවිට 9 කාල 9:00 වෙනකට කරනකොට හරි අමාරුයි ඉන්න. හරි අතරලා දාලා යනවා සමහරවිට. මොකද නිදිමතත් එක්ක. දැන් ඔයගොල්ලෝ ඇත්තටම එහෙම නෑ. ඉතින් ආපහු පන්තිත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි. එහෙනම් හැම කෙනෙකුටම මොනවා ගැටලුවක් තියෙනවා ඉදිරිපත් කරන්න පුළුවන් ඊට කලින්. සර් 7 වෙනි පාඩමේ කවි 4න් පාඩම් කරන්න ඕනද? මුළු පද්‍ය පන්තියම පාඩම් කරගන්න. 7 වෙනි පාඩේ මුළු පද්‍ය පන්තියම දැසේ කවල ඒක අපිට ඒ පාඩම අපි අවසන් කරලා නැහැ. අපි කතා කරලා තා කාරණා කීපයක් තියෙනවා ඒකේ. අපි ඊට පස්සේ කතා කරමු. සම්පූර්ණ පද්‍ය පන්ති සූදානම් කරගන්න ඊළඟ දවසේ මේ කැම් එක ඔන් කරලා කලින් වගේ අපි කවි දෙන්න සූදානම් කරගන්න. හරිනේ? කැම් එක ඔන් කරලා කවි ටික පාඩම් දෙන්න සූදානම් කරගන්න. කවි ටික ගන්න වෙලාවට කැම් එක ඔන් කරන්න ඕන. වෙන මොනවද දිහා බලාගෙන කවි පාඩම් දෙන්න බෑ. මට කියන්නකෝ මෙතනින් ඩෙස්ක්ටොප් එකකින් හෝ ලැප්ටොප් එකකින් සම්බන්ධ වෙලා ඉන්නේ කවුද? මම ඉන්නවා සර්. දමිදු. දමින්ද ඉන්නෝනේ තව? වෙන කවුරුත් නැහැ නේද? අමෝදා. හරි. චමෝදා. තව ඉන්නවද? මම ඊළඟ දවසේ බලනවා කවුද සම්බන්ධ වෙලා ඉන්නේ කියලා. හරිද? ඒක අවශ්‍යයි. හරි කමක් නැහැ. හරි එහෙනම් අපි මේ අවසන් කරමු. සුබ රාත්‍රියක් හැමෝටම. සුබ රාත්‍රියක් සර්. හරි ආයිබෝවන්. ආයිබෝවන් සර්.